ඉතින් අපි ගිය සතියේ පටන් ගත්ත ක්ලාස් එක ගිණුම් කරන විෂය මුල සිට සාකච්ඡා කරන පන්ති. ඉතින් එතනදී අපි පැය දෙකක ක්ලාස් එකේ අපි මූලික වශයෙන්ම මෙන්න මේ පළවෙනි විෂය කොටස් තුන සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. පළවෙනි විෂය කොටස් තුන සම්පූර්ණයෙන් සාකච්ඡා කරා. ඉතින් මම පැය භාගයක් වගේ කාලයක් අරගෙන ගිය සතියේ සාකච්ඡා කරපු දේවල් ඉක්මනට ඔයාලට කියලා දෙන්නම්. අද සාකච්ඡා කරන්න තියෙන්නේ මේ ගිණුම් කරන පරිසරය කියන එක. ඊට පස්සේ අපිට පාස් පේපර් ගණන් හදන්න තියෙනවා. ටියුට් එක මම ෂෙයා කරලා තියෙන්නේ. ගෲප් වල ඉන්න ඔයාලට හැමෝටම ෂෙයා කරලා තියෙන්නේ. හරි. ඉතින් මේ ගිණුම් කරණය කියන එකේ මුලින්ම හැඳින්වීම යටතේ අපි ඉගෙන ගත්ත ගිණුම් කරණය කියන දේ කොහෙද ක්‍රියාත්මක වෙන්නේ? ඒක තමයි මූලික වශයෙන්ම ඔයාලා දැනගන්න ඕනි දේ. ගිණුම් කරණය කියන දේ කොහෙද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමයි මූලික වශයෙන්ම දැනගන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට හිතෙයි ගිණුම් කරණය කියන දේ ව්‍යාපාරයක් තුළ ක්‍රියාත්මක වෙනවා කියලා. ඒක හරි. ඒක හරි. නමුත් ඒකට හරිම උත්තරය තමයි ගිණුම් කරණය කියන දේ ක්‍රියාත්මක වෙන්නේ ගිණුම් කරන ඒකකයක. අපි එතනින් තමයි ක්ලාස් එක පටන් ගත්තේ. මූලික වශයෙන්ම ඔයාලා ඒ දේ තමයි දැනගන්න ඕනේ. ගිණුම් කරණය ක්‍රියාත්මක වෙන්නේ ගිණුම් කරන ඒකකයක. ගිණුම් කරන ඒකකය මම මෙතන ලියන්න. ගිණුම් කරන ඒකකයක. තමයි ගිණුම් කරණය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මෙතනදී දැන් අපි ව්‍යාපාරයක් කිව්වොත් හරිද? ව්‍යාපාරයක් දැන් අපිට ගණන් එන්නේ ව්‍යාපාරයක් සම්බන්ධවනේ. ගිණුම් කරන සමීකරණයෙන් පුළුවන් ඉදිරියේදී අපි ඉගෙන ගන්නවා කේවල ස්වාමී ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන, නිෂ්පාදන ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන. ඔය සියලු දේම සම්බන්ධ වෙන්නේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන්. ඉතින් ව්‍යාපාරයක කිව්වොත් හරි, නමුත් ඒකට හරිම උත්තරේ තමයි ගිණුම් කරන ඒකකයක තමයි ගිණුම් කරණය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ ගිණුම් කරන ඒකකයක් කියන්නේ අපි කිව්වා ගිය සතියේ ප්‍රධාන වශයෙන්ම පුද්ගලයෙක්, ඒ වගේම රටක රජය, ඒ වගේම ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මම ඉක්මනට කරනවා වැඩි කාලයක් ගන්න නැහැ මේවා පැහැදිලි කරන්න. පුංචි දේවල් ටිකක් තියෙන්නේ. හරි. ගිණුම් කරණය ක්‍රියාත්මක වෙන්නේ ගිණුම් කරන ඒකකයක. ගිණුම් කරන ඒකකයක් කියන්නේ මොකක්ද කියලා උත්තරයට කියන්න පුළුවන්. පුද්ගලයෙක්, රටක රජය හෝ ව්‍යාපාරයක්. ඔක තමයි ගිණුම් කරන ඒකකයක් කියන්නේ. ඉතින් අපිට ඒ ලෙවල් වල ගණන් එන්නේ නැහැ. පුද්ගලයෙක් සම්බන්ධ ගිණුම් කරණයවත් රජයේ රාජ්‍යාංශයේ ව්‍යාපාර සංවිධානයක ගිණුම් කරණයක නැහැටි අපිට එන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට එන්නේ ඔය පෞද්ගලික අංශයක ව්‍යාපාරයක ගිණුම් කරණය කරන විදිය තමයි අපිට එන්නේ. ව්‍යාපාරයක් ගනුදෙනු හා සිද්ධීන්ව සම්බන්ධ වෙන්න දෙන්නේ. ඉතින් අපිට අදාළ වෙන්නේ මෙන්න මේ ගිණුම් කරණය ව්‍යාපාරයක තමයි ගිණුම් කරණය ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඔයා දැනගන්න ප්‍රධාන වශයෙන්ම ගිණුම් කරණය ඒකකයක තමයි ගිණුම් කරණය ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් අපි ඊයේ සතියේ පුංචි උදාහරණයක් ගත්තා. සුපර් මාකට් එකක් ගත්තා. සුපර් මාකට් එක. අපි මේ ආකාරයට ව්‍යාපාරයක් අපි උදාහරණයක් ගත්තා. සුපර් මාකට් එක නැත්නම් අපි කියමු CID එක කියලා. මේ තියෙන CID එක. ගිණුම් කරන ඒකකයක් විදිහට උදාහරණයක් ගත්තා අපි CID එක. ඉතින් මේ CID එක ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී මේ ව්‍යාපාරයේ දිහා වටේ නම් බලන් ඉන්න පාර්ශ්ව ගණනාවක් ඉන්නවා කියලා අපි කිව්වා. මේ ආකාරයට වටේ නම් බලන් ඉන්න පාර්ශ්ව ගණනාවක් ඉන්නවා කියලා අපි කිව්වා. උදාහරණ විදිහට කිව්වොත් ව්‍යාපාරයට ප්‍රාර්ථනා යොදලා ව්‍යාපාරයේ අවදානම් දරලා ව්‍යාපාරේ පටන් ගන්න අයිතිකාරයෝ ඉන්නවා. ප්‍රධාන වශයෙන්ම ඔක මතක් වෙන්න ඕනේ. අයිතිකාරය. ඒ වගේම ව්‍යාපාරේ කළමනාකරණ කටයුතු කරන ව්‍යාපාරේ තීන්දුව తీරන ගන්න කළමනාකරුවෝ ඉන්නවා. ඒ වගේම ව්‍යාපාරේ කායික මානසික ප්‍රයත්නයන් දරන ව්‍යාපාරේ වැඩ කරන සේවකයෝ CIB එකකින් ගත්තොත් එimhe CIB එකේ ඔය ඇතුළේ ඉන්න සේවකයෝ ඕන තරම් ඉන්නවා. අපිට ඇඳුම් පෙන්වන්න කට්ටිය ඉන්නවා. උදේ පටන් ගත්ත එතන මේ අපේ හඳුන්නා ඉස්සරහම නිලධාරියෙක් ඉන්නවා, කැෂියර් එකේ කට්ටිය ඉන්නවා. ඕක කට්ටිය තමයි සේවකයෝ. සේවකයෝ ඉන්නවා. ඒ වගේම මේ ව්‍යාපාරයක් දිහා බලන් ඉන්න තවත් පාර්ශ්වයන් කිව්වොත් ප්‍රධාන වශයෙන්ම ගනුදෙනුකරුවෝ ඉන්නවා. අපි වගේ කට්ටිය අපි ගිහිල්ලා ඇඳුම් ගන්නවා. අපි ගනුදෙනුකරුවෝ නැත්තම් කියනවා පාරිභෝගිකයෝ කියලා. ඔන්න තව පාර්ශ්වයක්. පාරිභෝගිකයෝ නැත්තම් ගනුදෙනුකරුවෝ. මම ඊටමත් කෙටියෙන් ඉක්මනට පැහැදිලි කරන්නම් මේ පළවෙනි විෂය කොටස් තුන. හරි? ගනුදෙනුකරුවෝ. ඊට පස්සේ ඉන්නවා ව්‍යාපාරයට බඩු සපයන සැපයුම් කරුවෝ. ඒ වගේම තව අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයට ණය සපයන
ණය සපයන කලම මූල්‍ය ආයතන නැත්නම් අපි කියනවා බැංකු කියලා. මූල්‍ය ආයතන. ඒ වගේම මේවට අමතරව රටේ රජයක් බලන් ඉන්නවා ව්‍යාපාර කටයුතු දිහා. රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙන්න පුළුවන්. විවිධ රාජ්‍ය ආයතනත් ඔය අපේ ව්‍යාපාර කටයුතු කෙරේ බලන් ඉන්නවා ව්‍යාපාරය දිහා. අපි රජයේ කියන එකක් ගන්න පුළුවන්. හරි. දැන් මම කිව්වා ගිණුම් කරණය කියන දේ ක්‍රියාත්මක වෙන්නේ ගිණුම් කරණය ඒකකයක. ගිණුම් කරණය ඒකකයක් කියන්නේ පුද්ගලයෙක්, රටක රජය හෝ ව්‍යාපාරයක් කියලා අපි කිව්වා. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපේ A level ගණන් ඉන්න මේ ව්‍යාපාරයක් සම්බන්ධ වූ නිසා මම උදාහරණයක් විදිහට ව්‍යාපාරයක් ගත්තා CIB එක. ඉතින් මේ CIB එක ව්‍යාපාර කටයුතු කරන යද්දී වටේ නම් බලන් ඉන්න පාර්ශ්ව ගණනාවක් ඉන්නවා කිව්වා මේ ආකාරයට. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, මූල්‍ය ආයතන නැත්නම් බැංකු කියනවා රාජ්‍යය. ඔය කියන පාර්ශ්ව ගණනාවක් බලන් ඉන්නවා. ඊට අමතරව තව ඉන්න පුළුවන් තරගකරු වගේ ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ව්‍යාපාරයක දිහා වටේ නම් බලන් ඉන්න පාර්ශ්ව වලට අපි නමක් කිව්වා. ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්වයන් කියලා. මම මෙතෙන් කියන්නම්. උනන්දුවක් දක්වන පාර්ශ්වයන්. උනන්දුවක් දක්වන පාර්ශ්වය. උනන්දුවක් දක්වන පාර්ශ්වය. හරි. දැන් හරි. ව්‍යාපාරයේ කෙරේ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්. තව නමක් කියනවා මෙයාලට ඇල්මැති පාර්ශ්වයන් කියන්නේ මෙයාලටම තමයි. ඇල්මැති පාර්ශ්වය. හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් මතුවෙන්න ඕන අනිවාර්යයෙන්ම මේ ව්‍යාපාරයේ දිහා මේ අය බලන් ඉන්නේ ඇයි කියලා. ඇයි මෙයාලා ව්‍යාපාරයේ දිහා බලන් ඉන්නේ කියලා. ඇයි? මොකද මොකද්ද තියෙන උවමනාව මේ ව්‍යාපාරයේ දිහා බලන් ඉන්න කියලා මේ ප්‍රශ්න මතුවෙන්න ඕන. ඒකට උත්තරය තමයි මෙයාලට විවිධ තීරණ ගන්න අවශ්‍ය වෙනවා මේ ව්‍යාපාරයේ සම්බන්ධයෙන්. ඒ නිසා තමයි ව්‍යාපාරයේ දිහා බලන් ඉන්නේ. ප්‍රධාන වශයෙන්ම මම එකිනෙක ගැන කියන්නම්. අයිතිකරු වෙවිලා ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදලා ව්‍යාපාරය පටන් ගන්නවා අවදානමත් අරගෙන. ඉතින් එයාලා අනිවාර්යයෙන්ම ආයෝජනයට සරිලන ප්‍රතිලාභ නැත්නම් කිව්වොත් ව්‍යාපාරයේ ලාභදායීත්වය පිළිබඳව තීරණ ගන්න අවශ්‍ය වෙනවා. ලාභදායීත්වය පිළිබඳව සැලකිලිමත් වෙනවා. ලාභ ලබන්න ව්‍යාපාර කටයුතු කරන්නේ නැහනේ. එයා වැඩිපුර ලාභ ලබන්න තමයි ආස. ඒ වගේම තවදුරටත් ව්‍යාපාරය ව්‍යාප්ත කරනවා, ප්‍රසාරණය කරනවා, තව තැනක ස්ථාපිත කරනවා. ඔය වගේ තීන්දුව తీරන ගන්න අවශ්‍ය වෙනවා. අයිතිකරු. කළමනාකරු කියන්නේ ව්යාපාරයේ තීන්දුව తీරන ගන්න පාර්ශ්වය. එක කළමනාකරුවෝ ඉන්න පුළුවන්. එක දෙපාර්තමේන්තු වල විවිධ කළමනාකරුවෝ ඉන්න පුළුවන්. අලෙවි කළමනාකරුවෝ, නිෂ්පාදන කළමනාකරුවෝ, මානව සම්පත් කළමනාකරුවෝ. ඔය විවිධ දෙපාර්තමේන්තු වල විවිධ කළමනාකරුවෝ ඉන්න පුළුවන්. එයාලා ප්‍රධාන වශයෙන් කරන්නේ තීරණ ගන්න එක කරන්නේ. ඉතින් මෙතනදී ඔයාලට මතක තියාගන්න පුළුවන් ඉතාමත් ලේසි මෙයාලා තීරණ ගන්න එක කරන්නේ ප්‍රධාන වශයෙන්ම මෙයාලා උනන්දුවක් දක්වන්නේ එයා කලින් ගත්ත තීරණවල සාර්ථක අසාර්ථකභාවයයි ඉදිරියේදී ගන්න ඕනේ තීරණයි දෙකක් මතක තියාගත්තාම හොඳට මැදි මෙයා පාඩම් කරන්න එපා කවදාවත්. කළමනාකරු ප්‍රධාන වශයෙන්ම තමන් ගත්ත තීරණවල සාර්ථක අසාර්ථකභාවය ඉදිරියේදී ගන්න ඕනේ තීරණ ගන්න එකනේ ප්‍රධාන වශයෙන්ම කලින් ගත්ත තීරණවල සාර්ථක අසාර්ථකභාවය ඉදිරියේදී ගන්න ඕනේ තීරණ. ඔය දෙකයි. ඊට පස්සේ සේවකයන්. ව්‍යාපාරේ වැඩ කරන පාර්ශ්වයන්. සේවකයන් කායික මානසික ප්‍රයත්න. කැෂියර් වෙන්න පුළුවන් අර ඇඳුම් පෙන්නන්න යන්නේ. ඒ කට්ටිය වෙන්න පුළුවන්. නැත්නම් ව්‍යාපාරේ ඇතුලේ වැඩ කරන තව අය ඉන්න පුළුවන් අපිට. දන්නේ නැහැ. ඔක ඇතුලේ දෙපාර්තමේන්තු තියෙනවා විවිධ දෙපාර්තමේන්තු. ඔයගේ විවිධ සේවකයෝ ඉන්නවා. ඉතින් එයාලට තමයි අපි සේවකයන් කියන්නේ කායික මානසික ප්‍රයත්නයන් දරන කට්ටිය. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙයාලා ව්‍යාපාරයේ දිහා බලන් ඉන්නේ අනිවාර්යයෙන්ම යාට එක්ක පඩි වැඩි කරගන්න නැත්නම් රැකියාවේ උසස් වීමක් ලබා ගන්න. නැත්නම් මේ දවස්වල නම් රැකියාවේ සුරක්ෂිතතාවය ගොඩක් කට්ටියගේ ජොබ් රැකියා අවදානම් මට්ටමක තියෙනවා. ඒ කියන්නේ මේ COVID-19 වසංගතය නිසා ගොඩක් කට්ටිය ව්‍යාපාරයෙන් අර ට්‍රේනින් එහෙම දාපු කට්ටිය ගොඩක් අයින් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද පඩි ගෙවන්න බෑ ව්‍යාපාරයට ලාභයක් නැහැ හරියට. ඒ නිසා ඒ කරුණු පිළිබඳව සැලකිලිමත් වෙනවා. රැකියාවේ සුරක්ෂිතතාවය, පඩි වැඩි කරගන්න, ප්‍රොමෝෂන් එකක් කියන රැකියාව උසස් වීම
ඔන්න ඔය කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම දෙකක් මතක තියාගන්න හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම ගනුදෙනු කරුවන්. අපි ප්‍රධාන වශයෙන්ම CIB එකට ගිහිල්ලා ඇඳුම් ගනිද්දි හොඳ ඇඳුම්, ඒ කියන්නේ ගුණ ප්‍රධාන වශයෙන්ම සාධාරණ මිල ගණන් ගුණත්වයෙන් යුත් භාණ්ඩ අපේක්ෂා කරනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම ගනුදෙනු කරුවන් විදිහට අපි බලන් ඉන්නේ. ඒ වගේම සැපයුම් කරුවන්. ඔය CIB එකට ඇඳුම් සපයන කට්ටිය ඉන්න පුළුවන් වෙනත් බාහිර සැපයුම් කරු. ඉතින් ඒ සැපයුම් කරුවෝ බොහෝ වෙලාවට ඔය ඇඳුම් ඒ කියන්නේ සපයන්නේ ව්‍යාපාරයට ණයට. ඒ කියන්නේ පස්සේ සල්ලි ගන්න තමයි බඩු සපයන්නේ. අපි ගත්තොත් ඔය සුපර් මාකට් එක ගත්තොත් ඔය විවිධ සැපයුම් කරුවෝ ඉන්නවා. චෙලෝ යෝගට් එකෙන් වෙන්න පුළුවන්, විවිධ මංචි ආයතනෙන් වෙන්න පුළුවන්. සැපයුම් කරුවා ලොරියල ඇවිල්ලා බඩු දාන්නේ. ඒ කට්ටිය ගොඩක් වෙලාවට බඩු සපයන්නේ සල්ලි වලට නෙවෙයි. කියන්නේ ණයට තමයි සපයන්නේ. අන්තිමට මාසයේ අවසානයේදී තමයි ඔය මුදල් එකතු කරගන්න ඉන්නේ. ඉතින් සැපයුම් කරුව ප්‍රධාන වශයෙන්ම අර තමන් සපයපු බඩු ණයට බඩු සපයලා තියෙනවා. ඒ මුදල් ආපසු අය කරවා ගන්න පුළුවන්ද? ඒ වගේම තවදුරටත් අකණ්ඩව සැපයුම් කරන්න පුළුවන්. ඔන්න ඒ කරුණු පිළිබඳව සැපයුම් කරුව සැලකිලිමත් වෙනවා. ඒ වගේම මූල්‍ය ආයතන නැත්නම් බැංකු ප්‍රධාන වශයෙන්ම ණය සපයන ව්‍යාපාරයට. ඉතින් මේ සපයපු ණය නිවැරදි ආකාරයෙන් ගෙවනවද ව්‍යාපාරය? තවදුරටත් ණය සපයන්න පුළුවන්ද? ඔය කියන කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා වෙන්නේ මූල්‍ය ආයතන. ඒ වගේම රටක රජය ප්‍රධාන වශයෙන්ම බදු නිසි පරිදි ගෙවනවද? අය කරවා ගන්න පුළුවන්ද? ඔය පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන තියෙනවා විවිධාකාරයේ. අපි ගත්තොත් උදාහරණ විදියට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. එයාලා බලන් ඉන්නවා පාරිභෝගිකයන්ට යහපත් දේවල් හොඳ විෂමාචාර කරනවද නැත්නම්. විෂමාචාර කරනවා නම් ඒවට දඬුවම් දෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේ රාජ්‍ය ආයතන නැත්නම් රජයක් ව්‍යාපාර කෙරේ බලන් ඉන්නවා. එයාලට අවශ්‍ය විවිධ තීරණ ගන්න. ඉතින් ඔයාලට පැහැදිලි ගිණුම්කරණය කියන දේ ක්‍රියාත්මක වෙන්නේ ගිණුම්කරණ ඒකකයක. ගිණුම්කරණය කියන්නේ පුද්ගලයෙක්, රටක රජය සහ ව්‍යාපාරයක් විදිහට මේ ආකාරයේ CIB එක ගත්ත අපි CIB එක ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී වටේ නම් බලන් ඉන්න පාර්ශ්ව ගණනාවක් ඉන්නවා. එයාලට අපි කිව්වා උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සහ ඇල්මක් දක්වන පාර්ශ්වයන් කියලා. එයාලා ඇයි ව්යාපාරය දිහා බලන් ඉන්නේ? එයාලට අවශ්‍ය තීරණ ගැනීම. ඉතින් එයාලට තීරණ ගන්න නම් ව්‍යාපාරය මම දැන් එකිනෙකට අදාළව දෙක වගේ කිව්වා. මෙයා පාඩම් කරන්න ඕනේ කරුණු නෙවෙයි. නිකම් මතක තියාගන්න. සරලව ඔයා කළමනාකරුවෙක් වුණා නම් ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඔයා සේවකයෙක් වුණා නම් ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඔයා අයිතිකාරයෙක් වුණා නම් මොනවද බලාපොරොත්තු වෙන්නේ? අන්නේම තමන් එතන ඉඳන් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා හිතන්න. එතකොට ඔයාට උත්තර එනවා නිකම්. තීරණ ගැනීමට තමයි එයාලා ව්‍යාපාරය දිහා බලන්නේ. ඉතින් මේ තීරණ ගන්න නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් එයාලට තොරතුරු ලබා දෙන්න ඕනේ. තොරතුරු සපයන්න ඕනේ. තොරතුරු ලබා දෙන්න ඕනේ. නිකන් තොරතුරු නෙවෙයි ලබා දෙන්නේ ආර්ථික තොරතුරු. ආර්ථික තොරතුරු තමයි සපයන්න ඕනේ. ආර්ථික තොරතුරු සපයන්න ඕනේ. කියන්නේ මුදලින් මෙන්න රුපියල් දාලා කියන්න පුළුවන් යා තමයි ආර්ථික තොරතුරු කියන්නේ. හරි. ඔන්න ගිණුම්කරණය කියන්නේ ළමයි මතක තියාගන්න. ගිණුම්කරණය කියන්නේ තාමත් ලේසි නිර්වචනයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ගිණුම්කරණයකට පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්. ගිණුම්කරණ ඒකකයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ආර්ථික තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණය ලෙස හැඳින්වේ. ගිණුම්කරණ ඒකකයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ආර්ථික තොරතුරු සැපීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණය ලෙස හැඳින්වේ. ඉතින් මේ හැඳින්වීම යටතේ මූලික වශයෙන්ම මේ දේ දැනගන්න ඕනේ ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මෙතෙන් අහන තව ප්‍රශ්නයක් තමයි ගිණුම්කරණයේ මූලික අරමුණ, මූලික කාර්යභාරය. නැත්නම් අරමුණ මොකක්ද? කාර්යභාරය මොකක්ද කියලා අහුවොත් ඒකට උත්තරේ තමයි මෙන්න මෙතන තියෙන මෙන්න මේ ක්‍රියාවලිය කියන පදේ අයින් කරන්න. මෙන්න මේ ක්‍රියාවලිය කියන පදේ අයින් කරාට පස්සේ අපිට
ගිනුම් කරණයේ අරමුණ නැත්නම් ගිනුම් කරණයේ කාර්යභාරය කියන එක එනවා. ඒක ගොඩක් වෙලාවට අපිට MCQ ප්‍රශ්නයක් විදිහට එනවා. කාර්යභාරය තමයි නැත්නම් මූලික අරමුණ තමයි ගිනුම් කරණ ඒකකයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය කියන එක දාන්න එපා. ක්‍රියාවලිය කියලා කියන්න පුළුවන් අපිට ගිනුම් කරණය කියන එකට. ඔන්න සමස්ත ක්‍රියාවලිය කියන පදේ අයින් කරාට පස්සේ අපිට එනවා ගිනුම් කරණේ අරමුණ ගිනුම් කරණේ කාර්යභාරය. ඔන්න කියන ඕනි MCQ ප්‍රශ්නයකට ඕක තමයි උත්තරය. ඉතින් ප්‍රධාන වශයෙන් මේ හැඳින්වීම් පාර්ට් එකේ දාලා ඔච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ. මෙච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ දෙවන විෂය කොටස වන ඇල්මැති පාර්ශ්ව හා ඇල්මත් දැක්වීමට හේතු මම දැන් සාකච්ඡා කරා. මේ ආකාරයේ ඇල්මැති පාර්ශ්ව ගණනාවක් ඉන්නවා. මීට අමතරව තව තරගකරුවන් හැමත් ඉන්න පුළුවන්. තරගකරුව ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙනවා ව්‍යාපාරයේ සපයන භාණ්ඩ හා සේවාවල ගුණත්වය නැත්නම් මිල ගණන් එයාලා අපේ ප්‍රචාරණ උපක්‍රම ඔය ආදී සියලු කාරණා සම්බන්ධයෙන්ම සැලකිලිමත් වෙනවා මේ තරගකරුවෝ. ඉතින් ඔයාලට ඒවා හිතලා ලියන්න පුළුවන් ඉතාමත් සරල කරුණු. ඉතින් මෙන්න මේ කියන ඇල්මැති පාර්ශ්ව හා ඇල්මත් දැක්වීමට හේතු ඔයා දැන් දන්නවා. මූලික අවබෝධයක් දැන් ටක් දාලා කියවගෙන ගියේ ඒකයි. ඊ සතියේ පැය එකමාරක් දෙයක් විතර මේ දේවල් ටික තමයි සාකච්ඡා කරන්නේ. තුන්වෙනි විෂය කොටස අපි ඒකට යමු ඉක්මනට. තුන්වෙනි විෂය කොටස. මම බෝඩ් එක මට ලියලා ඒ විෂය කොටසට යන්නම්. අවසානයේදී ගිණුම් කරන පරිසරය තමයි අපිට සාකච්ඡා කරන්න ඉතුරුලා තියෙන්නේ. ඒකත් වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉක්මනටම ඉවරයි. හරි. ගිණුම් කරණයේ ප්‍රභේද. මේ පළවෙනි පාඩමේ මහා ලොකු දේවල් ටිකක් දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පොඩි දේවල් ටිකක් තියෙන, පොඩි සංකල්ප ටිකක් තියෙන්නේ. මුලින් ඉඳලම හරියට අල්ලගන්න පාඩම් කරන්න පිළිවෙලට වැඩ කරගෙන යන්න. හරි? ගිණුම් කරණයේ ප්‍රභේද. ඉතින් මේ විෂය කොටස යටතේ ඒවා ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්නවා. ප්‍රධාන වශයෙන්ම තොරතුරු භාවිතා කරන පාර්ශ්වයන් නම්. දැන් තොරතුරු භාවිතා කරන පාර්ශ්වයන් ගණනාවක් ඉන්නවා කියලා අර CIB එක වටේ ඉන්න පාර්ශ්වයන් ගණනාවක් අපි කිව්වනේ. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, මූල්‍ය ආයතන, සැපයුම්කරුවන් වාකාරී පාර්ශ්ව ගණනාවක් ඉන්නවා. ඉතින් ඔන්න ඔය කියන තොරතුරු භාවිතා කරන පාර්ශ්වයන් අනුව ගිණුම් කරණය ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට අපි බෙදුවා. මෙන්න මේ ආකාරයට එකක් මූල්‍ය ගිණුම් කරණය අනිත් එක කළමනාකරණ ගිණුම් කරණය. ඉතින් මෙන්න මේ මූල්‍ය ගිණුම් කරණය කළමනාකරණ ගිණුම් කරණය කියන එක අපි එදා සාකච්ඡා කරා. ප්‍රධාන වශයෙන්ම අපි මේ වගේ වෙනස්කම් ගත්තා. මූලික වශයෙන්ම මේ වගේ වෙනස්කම් මේ සාකච්ඡා කරා මුලින්ම. ඉතින් මේකේ නමේම තියෙනවා පළවෙනි වෙනස්කම විදිහට වඩා ගන්න පුළුවන් කළමනාකරණ ගිණුම් කරණය. අන්න මේ ගිණුම් කරණේ ඇල්මත් දක්වන පාර්ශ්වයන් ගණනාවක් ඉන්නවනේ. ව්‍යාපාරයේ ක්‍රියා ඇල්මත් දක්වන පාර්ශ්වයන් ගණනාවක් ඉන්නවා. ඉතින් ওই පාර්ශ්වයන් ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදනවා අභ්‍යන්තර සහ බාහිර පාර්ශ්වයන්. ගිණුම් කරණයේදී අපි ඔය අභ්‍යන්තර පාර්ශ්වයන් විදිහට සලකන්නේ කළමනාකරුවන් විතරයි. නැත්නම් අපි BS වල එහෙම නම් ව්‍යාපාරය ඇතුළේ ඉන්න කට්ටිය අභ්‍යන්තර පාර්ශ්වයන් විතර ගන්නවානේ. නමුත් මෙතනදී අපි අදහස් කරන්නේ අභ්‍යන්තර පාර්ශ්වයන් විදිහට කළමනාකරුවන්. ඉතින් මෙන්න මේ ගිණුම් කරණයේ ප්‍රභේද අතර පළවෙනි වෙනස්කම වාට ඉතාමත් ලේසියෙන් ගන්න පුළුවන් කළමනාකරණ. නමේම තියෙනවනේ. ඒක පාවිච්චි කරන්නේ මේ කළමනාකරණ ගිණුම් කරණය. මේකේ තොරතුරු භාවිතා කරන්නේ කළමනාකරුවන් නැත්නම් කිව්වොත් කළමනාකරුවන්. නැත්නම් අපිට කියන්න පුළුවන් අභ්‍යන්තර පාර්ශ්වයන්. තොරතුරු භාවිතා කරන පාර්ශ්වයන් තමයි අභ්‍යන්තර පාර්ශ්වයන්. පළවෙනි වෙනස ගත්තේ අපි මේ නමෙන්මයි. කළමනාකරණ ගිණුම් කරන්නේ. කළමනාකරණ කියන නමෙන්මයි. කළමනාකරුවන් තමයි භාවිතා කරන්නේ. කළමනාකරුවන් කියන්නේ අභ්‍යන්තර පාර්ශ්වය. හරි? නමුත් මේ මූල්‍ය ගිණුම් කරන තොරතුරු අපි භාවිතා කරන්නේ මෙතන ලියන්න එපා බාහිර පාර්ශ්වයන් කියලා. මෙතනදී මූල්‍ය ගිණුම් කරන තොරතුරු භාවිතා කරන්නේ කළමනාකරුණුත් භාවිතා කරනවා අනිකුත් පාර්ශ්වයන්ුත් භාවිතා කරනවා. එතකොට ඔයාලා ලියනවා නම් ලියුවේ මෙතන අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන් යන දෙපිරිසම භාවිතා කරනවා කියලා. නැත්නම් අපිට ලියන්න පුළුවන්
ඇල්මත් දක්වන පාර්ශ්වයන් ඔක්කොම භාවිතා කරනවා කියලා. අපි ලියමු ඇල්මැති පාර්ශ්වයන් සියල්ලම භාවිතා කරනවා. සියල්ලම. නැත්නම් වට ලියන්න පුළුවන් අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන් භාවිතා කරයි කියලා. මේක තමයි පළවෙනි වෙනස්කම විදිහට ගත්තේ. ඒක වෙනස්කම ගත්තේ අපි මෙන්න මේ 9න්ම තමයි ගත්තේ. කළමනාකරුවන් මේක බාහිර පාර්ශ්වයන් කියලා ලියන්න එපා. මේක ඇල්මක් දක්වන පාර්ශ්වයන් ඔක්කොම භාවිතා කරනවා. කළමනාකරුවනුයි අනිකුත් පාර්ශ්වයන්ු භාවිතා කරනවා. කළමනාකරුවෝ භාවිතා කරනවා. හරි. දෙවෙනි වෙනස්කම විදිහට අපි ගත්තේ මෙන්න මේ 9. කියන්නේ මෙතන තියෙන්නේ මූල්‍ය ගිණුම්කරණය කියලා. අන්න මූල්‍ය කියන වචනේ තේරුම මුදලින් මැනිය හැකි කියන එක. ඉතින් අපි මේක දෙවෙනි වෙනස්කම විදිහට ගත්තා. මෙතෙන්දී අපි භාවිතා කරන්නේ මුදලින් මැනිය හැකි තොරතුරු විතරයි. නමුත් මේ කළමනාකරණ ගිණුම්කරණයේදී මුදලින් මැනිය හැකි මෙන්ම නොහැකි තොරතුරු භාවිතා කරනවා. ඒ කියන්නේ කළමනාකරුවන්ට තීරණ ගන්න අවශ්‍ය නම් ඒ සියලු තොරතුරුක්ම අදාළ කරගන්නවා මේ කළමනාකරණ ගිණුම්කරණය. මූල්‍ය මෙන්ම මූල්‍ය නොවන තොරතුරුත් භාවිතා කරනවා. හරි. මම ඉක්මනට කියන්නම් අපිට ඊළඟ විෂය කොටසට යන්න ඕන නිසා මොකද තව විනාඩි 5-10ක් වගේ තියෙන්නේ. ඊළඟ එක අපිට ගන්න පුළුවන් මේ මූල්‍ය ගිණුම්කරණ වාර්තා. අපි සාමාන්‍ය මූල්‍ය ගිණුම්කරණ වාර්තා පිළිල කරද්දී නිශ්චිත නීති රීති ප්‍රමිත සම්ප්‍රදායන් ඔය ආදී සියල්ලක්ම අදාළ කරගන්නවා. ඔයාලා ඉදිරියේදී මේවා ගැඹුරින් අධ්‍යයනය කරනවා. ඉතින් තුන්වෙනි වෙනස්කම විදිහට ගන්න පුළුවන් මෙන්න මේවා මූල්‍ය ගිණුම්කරණ වාර්තා පිළිල කරද්දී නීති රීති ප්‍රමිති සම්ප්‍රදායන් සංකල්ප ආදී සියල්ලක්ම අදාළ කරගන්නවා. නමුත් මේ කළමනාකරණ ගිණුම්කරණ වාර්තා පිළිල කරද්දී ඒ කිසිවක් අදාළ කරගන්නේ නැහැ. මොකද ඒවා කළමනාකරුවන්ගේ අවශ්‍යතාවයන්. කියන්නේ නිශ්චිත නීති රීති ප්‍රමිති මොකවත් නැහැ. කළමනාකරුවන්ට අවශ්‍ය පරිදි ඒවා පිළියෙල කිරීමක් කරනවා. ආකෘතීන් එහෙම මොකුත් නැහැ. කළමනාකරණ අවශ්‍යතාවය මත කියලා ගන්න පුළුවන්. හතරවෙනි වෙනස්කම අපිට ගන්න පුළුවන් මේ මූල්‍ය ගිණුම්කරණ වාර්තා අපි ඉදිරියට සාකච්ඡා කරනවා. මොකද අපි මූල්‍ය ගිණුම්කරණය තමයි මේ ඉදිරියට පාඩම් ටික ඔක්කොම තියෙන්නේ. මූල්‍ය ගිණුම්කරණ වාර්තා අපි පිළියෙල කරන්නේ වාර්ෂිකව. අවුරුද්දකට තමයි පිළියෙල කරන්නේ. නමුත් කළමනාකරණ ගිණුම්කරණ වාර්තා එහෙම නිශ්චිත කාලයක් නැහැ. ඒක මාසයකට වෙන්න පුළුවන්, මාස 6කට වෙන්න පුළුවන්, කාර්තුවකට වෙන්න පුළුවන්, අවුරුද්දකට වෙන්න පුළුවන්. එහෙම නිශ්චිත කාල පරාසයක් නැහැ. නමුත් මූල්‍ය ගිණුම්කරණ වාර්තා අපි සාමාන්‍ය පිළියෙල කරන්නේ සාමාන්‍ය වාර්ෂිකව. මේකට නිශ්චිත කාලයක් නැහැ. ඒක කළමනාකරණ අවශ්‍යතාවය මත තමයි තියෙන්නේ. නිශ්චිත කාලයක් නැහැ. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ කියන වෙනස්කම් අපිට ගන්න පුළුවන්. ඊට අමතරව අපිට ගන්න පුළුවන් මේ මූල්‍ය ගිණුම්කරණ වාර්තා අපි පිළියෙල කරන්නේ අතීත තොරතුරු පදනම් කරගෙන. දැන් අපි ගණන් හදද්දී සිදු වෙච්ච ඒවා තමයි පදනම් කරගන්නේ. විදුලි වියදම් ලක්ෂයක් ගෙවුවා. ඊට පස්සේ ව්‍යාපාරයේ භාණ්ඩ ණයට විකුණනා ලක්ෂයයි. ණයට ගත්තා 50000යි. අර වෙච්ච ගණන සිදු වුණේවා තමයි අපිට දෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණයේදී අපි අදාළ කරගන්නේ ඓතිහාසික තොරතුරු. නමුත් මෙන්න මේ කළමනාකරණ ගිණුම්කරණයේදී අපි අදාළ කරගන්නවා ඓතිහාසික මෙන්ම පුරෝකතන තොරතුරු. මොකද මේ කළමනාකරුවෝ ඇවිල්ලා ව්‍යාපාරයේ තීරණ ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඉදිරියේදී ගන්න ඕනි තීරණ පිළිබඳව එයාට තීරණ ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් හිතන්න උදාහරණයක් විදිහට ව්‍යාපාරයේ ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න ප්‍රචාරණ වැඩසටහනක් වෙනුවෙන් එයාලා දැන් සැලැස්මක් සකස් කරනවා. ව්‍යාපාරයේ ඒ ප්‍රචාරණ වැඩසටහන වෙනුවෙන් සැලැස්මක් සකස් කරනවා. ඒ තුලින් ව්‍යාපාරයේ විකුණුම් වැඩි කරගන්න. ඉතින් අනාගතය ගැන පුරෝකතනය කරන්නත් අවශ්‍ය වෙනවා. ඉතින් මෙයාලා අපි භාවිතා කරන ප්‍රධාන වශයෙන් ඓතිහාසික මෙන්ම පුරෝකතන තොරතුරු භාවිතා කරනවා. පුරෝකතන විතරක් නෙවෙයි ඓතිහාසික තොරතුරු භාවිතා කරනවා. ඔව් රෙකෝඩින් එක මම දාන්නම්. රෙකෝඩින් එක ප්‍රශ්නයක් වුණොත් අනිවාර්යෙන් දාන්න. ගිය සතියේ දාන්න දුන්නේ නැහැ.
මම දාන්න මේක. ඉතින් මෙන්න මේ ආකාරයේ වෙනස්කම් අපිට ගන්න පුළුවන් මූල්‍ය හා කළමනාකරණ ගිණුම්කරණය අතර. ගිය සතිය අපි ඒවා සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. ගිණුම්කරණයේ ප්‍රභේද. ඉතින් මීට අමතරව අපි තව විෂය කොටස් සාකච්ඡා කරා ගිණුම්කරණය ක්‍රියාවලිය. මොකද අර ගිණුම්කරණය කියන නිර්වචනෙම තියෙනවා ගිණුම්කරණය කියන්නේ ක්‍රියාවලියක් කියලා. ගිණුම්කරණය කියන එක මම පැහැදිලි කරා කලින් ගිණුම්කරණ ඒකකයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ආර්ථික තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලියයි. අර මම වරහණක් දාලා යටින් ලිව්වේ සමස්ත ක්‍රියාවලියයි කියලා. අන්නේ ගිණුම්කරණය කියන්නේ ක්‍රියාවලියක් කියලා අපි එතෙන්දී කිව්වා. ඉතින් ගිණුම්කරණය කියන්නේ ක්‍රියාවලියක් නා අනිවාර්යයෙන්ම ගිණුම්කරණයේ ප්‍රභේද දෙකක් මේ ආකාරයෙන් තියෙනවා නම් මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය සහ මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය යන්නේ අනිවාර්යයෙන්ම ක්‍රියාවලි දෙකකුත් තියෙනවා. මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය සහ කළමනාකරණ ගිණුම්කරණ ක්‍රියාවලිය. ඉතින් ওই දෙක සම්බන්ධයෙන් ගිය සතියේ සාකච්ඡා කරා. මම මේකෙන් මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය ගැන ඔයාලට පුංචි අවබෝධයක් දෙන්නම්. මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය. මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය. මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය. ගිණුම්කරණය කියන්නේ ක්‍රියාවලියක් කියලා අපි ඉගෙන ගත්ත ගිණුම්කරණ නිර්වචනයමයි. අන්තිමට තියෙන ක්‍රියාවලියයි කියලා. ගිණුම්කරණයේ ප්‍රභේද දෙකක් තියෙනවා නම් මූල්‍යයි කළමනාකරණය කියලා අනිවාර්යයෙන්ම ක්‍රියාවලි දෙකකුත් තියෙන්න ඕනි. මූල්‍ය ගිණුම්කරණයයි කළමනාකරණ ගිණුම්කරණයයි කියලා. ඉතින් අපි වැඩි වශයෙන් සාකච්ඡා කරේ මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය විතරයි. හේතුව තමයි අපිට මේ ඉදිරි පාඩම් මාලාවම සැකසීලා තියෙන්නේ මූල්‍ය ගිණුම්කරණට අදාළව. අනිත් හේතුව තමයි අපිට MCQ ප්‍රශ්න විභාගයේ තියෙන MCQ ප්‍රශ්නේ අහන්නෙත් මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලියට අදාළව. මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලියට තමයි අදාළ වෙන්නේ. ඒ කියන්නේ අපෙන් අහනවා ගිණුම්කරණ ක්‍රියාවලියේ නිවැරදි අනුපිළිවෙල කුමක්ද කියලා. එතකොට අපෙන් අහන්නේ නැහැ ගොඩක් වෙලාවට කළමනාකරණ ගිණුම්කරණ ක්‍රියාවලිය අනුපිළිවෙල ලියන්න කියලා. මොකද ඒක එහෙම කියන්න බෑ අපිට මේ මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමයි අපිට එන්නේ MCQ ප්‍රශ්න වල. ඉතින් මේ පිළිබඳ අවබෝධයක් තිබීම වඩා වැදගත් වෙනවා. ඒ නිසා මම ඉක්මනට විනාඩි 5ක වගේ කාලයක් අරගෙන මේක පැහැදිලි කරන්නම්. මොකද අද කතා කරන් තියෙන්නේ ගිණුම්කරණ පරිසරය ගැන. මේකටත් වැඩි කාලයක් යන්නේ නැහැ. පැය භාගයක් උපරිමයයි, පැය භාගයක් විනාඩි 40ක් උපරිමයයි. ඊට පස්සේ අපි MCQ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අද පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. පිළිවෙලට වැඩ ටික කරන්න ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. මුලින් ඉඳලම ගේම ගහගෙන යන්න හරියට. හරි. ඉතින් අපි කිව්වා ප්‍රධාන වශයෙන්ම ලෝකේ තියෙන ඕනෑම ක්‍රියාවලියක දේවල් තුනක් තියෙනවා කියලා. පාම් බේකරි එක ගත්තොත් යෙදොම් ක්‍රියාවලිය නිමෝම. ඔය කියන තුන අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට ගිණුම්කරණ කියන්නේ ක්‍රියාවලියක් නම් ගිණුම්කරණ ක්‍රියාවලිය තුල ඔය තුන අනිවාර්යයෙන්ම අන්තර්ගතයි. මේ ආකාරයට යෙදොම් ක්‍රියාවලිය සහ නිමෝම මේ ආකාරය. ඉන්පුට් මෙතන process එක මෙතන output එක. ඉතින් ප්‍රධාන වශයෙන් අපි ඉගෙන ගත්තා මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලියේදී මේ යෙදුම වශයෙන් දාන්නේ පාම් බේකරි එක පිටි ඊස්ට් වගේ දානවා වගේ අපි ගිණුම්කරණ ක්‍රියාවලියේදී මෙතන යෙදුම් වශයෙන් දාන්නේ ගනුදෙනු හා සිද්ධීන් කියලා. ගනුදෙනු හා සිද්ධීන් කියලා. ඉතින් මෙතෙන්දිත් අපි ඉගෙන ගත්තා ගනුදෙනුවයි සිද්ධියයි අතර වෙනස්කම්, ප්‍රධානතම වෙනස්කම සහ සමානකම. ඉතින් ඔයාලා ඉගෙන ගන්න මේ මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය. මූල්‍ය ගිණුම්කරණයේදී අපි භාවිතා කරන්නේ මුදලින් මැනිය හැකි තොරතුරු විතරයි. එතකොට අනිවාර්යයෙන්ම මේ ගනුදෙනුවකයි සිද්ධියකයි දෙකේම මුදලින් මැනිය හැකි කියන ලක්ෂණය තියෙන්න ඕනේ. මුදලින් මැනිය හැකි කියන ලක්ෂණය තියෙන්න ඕනේ. ගනුදෙනුවකක් තියෙන්න ඕනේ, සිද්ධියකක් තියෙන්න ඕනේ. ඕකේ තියෙන වෙනස තමයි මේ ගනුදෙනුව අන්න මම කඩේට ගිහිල්ලා බඩුවක් ගන්න නම් මම මුදලාලිට සල්ලි දෙන්න ඕන. අන්න දෙපාර්ශ්වයක් ඉන්නවා. වෙනස තමයි මේ ගනුදෙනුවක පාර්ශ්වයන් දෙකක් අතර හුවමාරුවක් සිද්ධ වෙනවා. පාර්ශ්වයන් දෙකක් අතර හුවමාරුවක් සිද්ධ වෙනවා. නමුත් සිද්ධියක් කියන්නේ පාර්ශ්වයන් දෙකක් සම්බන්ධ වෙන්නේ නැහැ. දෙකක් අතර හුවමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණ විදිහට අපි කිව්වා ස්ථාවරවත්කම් ෂේ කියලා. ස්ථාවරවත්කම් ෂේ. බෝල් නැහැ කියලා කිව්වා. ඒ වෙලාවෙල සිද්ධි. අන්න ඔයාලට වෙනස පැහැදිලි. සමානකම තමයි මේ දෙක මුදලින් මැනිය හැකි.
අනිවාර්යෙන් මුදලින්ම අයින් පුළුවන් ඒක. මොකද මේ මූල්‍ය ගිණුම් කරන්නේදී අපි මුදලින් මැනියක තොරතුරු විතරයි අදාළ කරගන්නේ. එතකොට මුදලින් මැනියකී වෙනස තමයි පාර්ශ්වයන් දෙකක් සම්බන්ධ වෙනවා ගනුදෙනුවකදී දෙකක් අතරම සිද්ධියකදී එහෙම වෙන්නේ. ඒ වගේම මේ ක්‍රියාවලිය තුළදී යම් කිසි වැඩ ටිකක් වෙනවා කියලා කිව්වා. ප්‍රධාන වශයෙන්ම අපි ඉගෙන ගත්තා. මම ඉක්මනට ලියන්නම්. ප්‍රධාන වශයෙන්ම අපි ඉගෙන ගත්තා. මුලින්ම වෙන්නේ තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීම. එක්ස්ප්‍රෙස් කිරීම. මේවා හරියට සෙට් වෙනවා වලට මොකද ඉදිරි පාඩම් සියල්ලක්ම මේ පිළිවෙලට තමයි සැකසීලා තියෙන්නේ. එක්ස්ප්‍රෙස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, ඊට පස්සේ සාරාංශ කිරීම සහ විශ්ලේෂණය හා අර්ථකථනය. ඔය ආකාරයේ ක්‍රියාවලිය වැඩ ටිකක් වෙනවා කිව්වා. අවසානයේදී නිමොම විදියට ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගන්න මූල්‍ය ප්‍රකාශන ලබා දෙනවා කියලා අපි කිව්වා. මම මේ ස්පීඩ් එක එකපාරට කියාගෙන ගියේ මේ ගිය සතියේ සාකච්ඡා කරපු දේවල් නිසා. ඉතින් මෙන්න මේ ආකාරයේ දේවල් ටිකක් වෙනවා ක්‍රියාවලිය තුල අවසානයේදී ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගන්න අපි මූල්‍ය ප්‍රකාශන ලබා දීමක් කරනවා. ඔක තමයි ගිණුම් කරන ක්‍රියාවලිය කියන්නේ. ඉතින් මම කිව්වොත් මෙන්න මේක ගාන ඒ කියන්නේ අපිට MCQ ප්‍රශ්න වලත් දෙන්න ඉඩ තියෙනවා. එනවා අනිවාර්යයෙන්ම මේ ක්‍රියාවලිය ගැන හරි අවබෝධයක් තියෙනවා. අපි ඉදිරි පාඩම් ගැන කිව්වොත් දෙවනි පාඩම අපි ඉගෙන ගන්නේ මෙන්න මේ ගනුදෙනු හා සිද්ධීන් ගිණුම් කරන සමීකරණයට කොහොමද දාන්නේ. තුන්වෙනි පාඩමේදී අපි ඉගෙන ගන්නවා මෙන්න මේ තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම කියන මෙන්න විෂය කොටස් සියල්ලම සාකච්ඡා කරනවා තුන්වෙනි පාඩමේදී. මූලික සටහන් පොත් පාඩමේදී. එතෙන් ඉගෙන ගන්නවා මූලාශ්‍ර ලේඛනාශ්‍රයෙන් තොරතුරු එක්ස්ප්‍රෙස් කරගෙන ඒවා මූලික සටහන් පොත් වල වාර්තා කරලා ඒවා තුලනය කියන්නේ ඒවා ලෙජරේ දාලා ලෙජර් ගිණුම් තුලනය කළා මෙන්න මෙතන සාරාංශ කිරීමක් වෙනවා පුවා ශේෂ පරීක්ෂමක් පිළියෙල කළා. ඉතින් මම ඒවා ගැන දැන් සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඔයාලට මේ පාඩම් හැදිලා තියෙන විදිය ගැන අවබෝධයක් ලබා දෙන්නයි මම ඒක කිව්වේ. ඉදිරියට අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය හා සම්බන්ධයෙන් පාඩම් සෙට් එක තමයි ඉදිරියේදී සාකච්ඡා කරන්න තියෙන්නේ. ගනුදෙනු හා සිද්ධීන් ගිණුම් කරන සමීකරණයට දාන්න කොහොමද සහ මූලික සටහන් පොත් පාඩමේදී තුන්වෙනි පාඩමේදී අපි ඉගෙන තවදුරටත් මේ ක්‍රියාවලියේ දේවල් වෙන දේවල් ටික සාකච්ඡා කරමු. හරි. මෙන්න මේවා තමයි අපි ගිය සතියේ සාකච්ඡා කරේ. පළවෙනි විෂය කොටස් තුන සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා ගිය සතියේ. ඉතින් අද සාකච්ඡා කරන්න තියෙන්නේ මේ ගිණුම් කරන පරිසරය. ඊටමත් පොඩි විෂය කොටසක් මම ඒක සාකච්ඡා කරලා MCQ ප්‍රශ්න සාකච්ඡා කළාද පන්ති බොහෝ වෙලාවට වැඩි වෙලාවක් යන එකක් නෑ. අපි ඉක්මනට ඉවර කරන්න පුළුවන් වෙයි අද. මොකද මේක ඉවර වෙලා අපිට දෙවෙනි පාඩම පටන් ගත්තොත් ඒක තේරුමක් නැති වෙනවා. අපි අලුතෙන්ම ලබන සතියේ දෙවෙනි පාඩම පටන් ගමු. ඒක ඔයාලට වැදගත් වෙයි. මේ වැඩ ටික අපි ඉවර කරමු අද. හරි. මූලික වශයෙන් දැන් විෂය කොටස් 4කට බෙදුවා. පළවෙනි විෂය කොටස් 3 හරි. මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් කලින් වැඩ කරේ නැති එක ප්‍රශ්නයක් නැහැ. මුලින් ඉඳන්ම වැඩ කරන්න පටන් ගන්න. පළවෙනි පාඩේ ඉඳන් සෙට් වෙන්න වැඩ කරන්න. තැනින් කරන්න යන්න එපා. ඒකයි මට දෙන්න තියෙන උපදේශ. හරි. හරි. ගිණුම් කරන පරිසරය කියන විෂය කොටසට අපි යමු. ගිණුම් කරන පරිසරය. පරිසරය. ඉතින් මේක මහ ලොකු විෂය කොටස් ටිකක් නෑ. මේ ගිණුම් කරන පරිසරය යටතේ ඔයාලා ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕන දේවල් තුනයි තියෙන්නේ. මම මෙතන යටින් ලියන්න. ඔයා මූලික වශයෙන් දැනගන්න ඕනේ ගිණුම් කරන පරිසරයේ උපසාධක. ගිණුම් කරන පරිසර සාධක ටික දැනගන්න. ගිණුම් කරන පරිසර සාධක පහක් තියෙනවා. එන්නේ පහ පිළිබඳව මූලික වශයෙන් දැනගන්න. දෙවෙනියට දැනගන්න ඕනේ දේ තමයි මේ පරිසර සාධක වලට අයත් විචල්යන් තියෙනවා. උපසාධක කියලා තියෙනවා. ඔන්නව දැනගන්න ඕනේ. විචල්යන්. තුන්වෙනියට දැනගන්න ඕනේ දේ තමයි මේ විචල්යන් වල වෙනස් වීම ගිණුම් කරන්නට බලපාන ආකාරය. විචල්යන් වල වෙනස් වීම ගිණුම් කරන්නට බලපාන ආකාරය. ගිණුම් කරන්නට බලපාන
ආකාරය. මේ අවසාන විෂය කොටස යටතේ මෙන්න මේ දේවල් තුන විතරයි ඔයාලා දැනගන්න ඕනේ. ගිණුම් කරන පරිසර සාධක පහක් තියෙනවා. ඒ පහ මූලික වශයෙන් දැනගන්න ඕනේ. දාලා අවබෝධයක් තිබුණාම ප්‍රමාණවත්. මොකද BS වලත් අපි ව්‍යාපාර අධ්‍යයනෙත් මේවා ගැන අධ්‍යයනය කරනවා. ඒ වගේම ඒ සාධකවල තියෙන පරිසර සාධකවල තියෙන උපසාධක නැත්නම් විචල්‍යයන් මොනවද? විචල්‍යයන් මොනවද? තුන්වෙනි දේ තමයි විචල්‍යයන් වෙනස් වීම ගිණුම් කරනට බලපාන ආකාරය. හරි. මම එකිනෙක ගැන පැහැදිලි කරන්නම් දැන්. හරි. ඉතින් මෙතෙන්දී අපි ප්‍රධාන වශයෙන්ම ඉගෙන ගන්නවා ගිණුම් කරන පරිසරයේ ප්‍රධාන වශයෙන්ම කොටස් පහක් යටතේ පහක් ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්නවා. මම මුලින්ම බෝඩ් එකේ ලියලා ඉන්න ඒ පරිසර සාධක පහ. පළවෙනි එක ආර්ථික හා දේශපාලන පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය. දේශපාලන. ඉගෙන ආර්ථික පරිසරය දේශපාලන පරිසරය කියලා දෙකක් යටතේ සාකච්ඡා කරන්නේ. ආර්ථික හා දේශපාලන කියලා එක පරිසර සාධකයක් විදිහට අපි අධ්‍යයනය කරනවා. දෙවෙනි එක නෛතික පරිසරය. නෛතික පරිසරය. නෛතික පරිසරය. තුන්වෙනි එක ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. වෘත්තීය පරිසරය. හතරවෙනි එක සමාජ හා සංස්කෘතික පරිසරය. අවසාන එක අපිට ගන්න පුළුවන් තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය. හරි. ඔය ආකාරයේ පරිසර සාධක පහ ගැන අපිට ලියන්න පුළුවන්. මූලික වශයෙන් ওই පරිසර සාධක පහ ගැන මූලික අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මේ පරිසරය කිව්වහම ඔයාට මූලික අවබෝධයක් තියෙනවා. පරිසරය කියන්නේ අපි යවට වටපිටාව. වටපිටාව. එතකොට මේ අපි යවට වටපිටාව ගත්තොත් ඕවා අපි අනිවාර්යයෙන්ම මේ පරිසරය අපේ කටයුතු වලට බලපෑම් ඇති කරනවා විවිධාකාරයෙන්. ස්වභාවික පරිසරය වෙන්න පුළුවන්. ඒ වගේ වෙනස් වීම අපිට බලපානවා. ඒ වගේ තමයි ළමයි ගිණුම් කරන පරිසරය කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑම් ඇති කරන පරිසරය. ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑම් ඇති කරන පරිසරය. බලපෑම් ඇති කරන පරිසරය. ඊටම සරලයි පොඩි විෂය කොටස් ටිකක් තියෙන්නේ. මම ඉක්මනට කියන්න. මොකද අද MCQ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා පාඩම ඉවර කරන්න අවශ්‍ය වෙනවා. හරි. මේක ගත්තට පස්සේ මේ පරිසර සාධක ගත්තට පස්සේ ළමයි මේ පරිසර සාධක වෙනස් වීම ව්‍යාපාර වලට බෙහෙයින් බලපානවා. ඉතින් ව්‍යාපාරයක් විදියට මේ බාහිර පරිසර සාධක පිළිබඳ අවබෝධයෙන් අවධානයෙන් ඉඳී නැතොත් තමන්ගේ ව්‍යාපාර කටයුතු අසාර්ථක වෙනවා. මොකද මේ බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීම නිසා විවිධ අවස්ථා හා තර්ජන අපිට ඇති වෙනවා ව්‍යාපාර වලට. ඉතින් ව්‍යාපාරයව ගැන අවධානයෙන් සිටින නැතොත් අනිකුත් ව්‍යාපාරات එක්ක තරංගයක් දෙන්න බැරි වෙනවා. අනික් ව්‍යාපාර තමන්ගේ ව්‍යාපාරයට වඩා ඉහළට යන්න ඉඩ තියෙනවා. ඉතින් ව්‍යාපාරයක් විදිහට අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන පරිසර සාධක කෙරෙහි අනිවාර්යම අවධානයෙන් ඉන්න ඕනේ. මොකද මේ පරිසරය කියන්නේ මේක හැම වෙලෙම ගතික ස්වරූපයක් ගන්නවා. ගතිකයි කියන්නේ නිතර වෙනස් වෙන ස්වරූපයක් ගන්නවා. ඒ නිසා මෙන්න මේ කියන පරිසර සාධක පිළි අවධානයක් යොමු කරන්න ඕනේ ව්‍යාපාර විදිහට ගන්න අනිවාර්යයෙන්ම. පළවෙනි එක ඇවිල්ලා ආර්ථික හා දේශපාලන පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය. සරලවම කිව්වොත් ආර්ථික තීරණ අරන් ඒවා ක්‍රියාත්මක කරන පරිසරය තමයි ආර්ථික හා දේශපාලන පරිසරය. මේ වගේ නිර්වචනවත් මොකවත් එහෙම පාඩම් කරන්න දෙයක් නැහැ. දල අවබෝධයක් තියාගන්න. ආර්ථික තීරණ අරන් ඒවා ක්‍රියාත්මක කරන පරිසරය තමයි ආර්ථික හා දේශපාලන පරිසරය. ඉතින් මේ වගේ වෙනස් වීම අනිවාර්යයෙන්ම ව්‍යාපාර වලට බලපානවා. ව්‍යාපාර වලට බලපානවා කියන්නේ ගිණුම් කරන්නටත් බලපානවා. උදාහරණයක් විදිහට කිව්වොත් රජයේ විසින් නව බද්දක් පනවනවා. අලුත් බද්දක් මොකක් කර පනවනවා කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම
අපේ ගිණුම් කරන ක්‍රියාවලියට ඔබ සම්පූර්ණයෙන්ම බලපානවා. එතකොට අපි ඒකට අදාළව ගිණුම්කරණය කරන්න ඕනි ආකාරය පිළිබඳවත් ඒ බද්දේ අනිවාර්යයෙන්ම සඳහන් වෙලා තියෙන්න ඕනේ. ඒ ආකාරයට අපි ගිණුම්කරණය සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම රටේ පවතින දේශපාලන වාතාවරණයත් ව්‍යාපාර වලට දෙහිලින් බලපානවා. දැන් ගිය කාලච්ඡේදයේදී උතුරු නැගෙනහිර යුද්ධයක් තිබුණා. ඉතින් ওই යුද්ධ නිසා යුද්ධේ ඉවර වුණා. යුද්ධ ඉවර වුණත් එක්ක වැඩි ව්‍යාපාර අවස්ථා ප්‍රමාණයක් ඔය ප්‍රදේශවල බිහි වෙන්න ගත්තා. අනිවාර්යයෙන්ම ඉතින් ව්‍යාපාර ඒ අවස්ථා හා තර්ජනය කරේ අවධානයෙන් ඉඳලා ඒවා කෙරේ අනිවාර්යයෙන්ම තීන්දුව తీරන ගන්න අවශ්‍ය වෙනවා ව්‍යාපාර විදිහට. නැත්තම් ව්‍යාපාර වල පැවැත්ම අස්ථාවර වෙනවා. ආර්ථික හා දේශපාලන පරිසරය පාඩම් කරන්න එපා. දල අවබෝධයක් තියාගන්න. ආර්ථික තීරණ අරන් ක්‍රියාත්මක වන පරිසරයේ ආර්ථික හා දේශපාලන පරිසරයේ මෙම පරිසරයේ වෙනස් වීම පිළිබඳ අවධානයෙන් ඉන්න ඕනේ. මොකද මේවා නිරන්තරයෙන් වෙනස් වීම වෙනවා. අලුත් බදු පනවනවා. ඒ වගේම රටේ බඩු මිල ඉහළ යනවා. පොලි අනුපාත වෙනස් වෙනවා. ඕවා කෙරෙහි අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න ඕනේ. ඔන්න ඔක තමයි සරලව කිව්වොත් ආර්ථික හා දේශපාලන පරිසරය කියන්නේ. අන්න. දැන් ඔයා පරිසර සාධක පහෙන් පළවෙනි පරිසර සාධකයේ වෙන ආර්ථික හා දේශපාලන පරිසරය ගැන දල අවබෝධයක් තියෙනවා. ඊළඟට ඔයා දැනගන්න ඕනි දේ තමයි මේ ආර්ථික හා දේශපාලන පරිසරයේ උපසාධක නැත්තම් විචල්යන් මොනවද කියලා. මම ඒවා මෙන්න මේ දකුණු පැත්තෙන් ලියන්නම්. මේකේ විචල්යන් අපිට ලියන්න පුළුවන්. විචල්යන් ලියන්න පුළුවන් අපිට රටේ පවතින බදු ප්‍රතිපත්තිය ඒ වගේම මම මේවා වැඩි පැහැදිලි කරන්න යන්නේ නැත්තේ මේවා පොඩි දේවල් මේ වගේ ඔයාලට විභාගෙද අහන්න නැති තරම්. නමුත් දල අවබෝධයක් මේවා පිළිබඳ තියාගන්න මෙහෙම දේවල් කියන්නේ අනිවාර්යයෙන්ම මේ විෂය කොටස් පිළිබඳව මෙහෙම දේවල් අනිවාර්යයෙන්ම අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද මේ පාඩමක් ගත්තට පස්සේ මොනවද ඔයාලට අධ්‍යයනය කරන්න තියෙන්නේ කියලා අනිවාර්යයෙන්ම අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මේකේ ගිණුම් කරන පරිසරයේ යටතේ පරිසර සාධක පහයි. ඒවට අයත් විචල්යන් තියෙනවා. විචල්යන් වල වෙනස් වීම ගිණුම් කරන්න බලපාන ආකාරය. ඔය කියන තුන විතරයි ඔයාලට දැනගන්න අවශ්‍ය වෙන්නේ. අපි දැන් කතා කරේ ආර්ථික හා දේශපාලන පරිසරයේ ඒකේ උපසාධක නැත්නම් විචල්යන් විදිහට ගන්න පුළුවන් බදු ප්‍රතිපත්තිය, පොලි අනුපාත, ඒ වගේම රටේ භාණ්ඩ සේවාවල මිල මට්ටම නැත්නම් උද්දමනය අනුපාත වගේව ගන්න පුළුවන්. විනිමය අනුපාත ගන්න පුළුවන්. මම නෝට් එක දෙද්දී අදාළ සියල්ලක්ම විචල්යන් සියල්ලක්ම දෙන්නම්. දැනට මේ තුන විතරක් බෝඩ් එකේ ලියන්න. මේ උද්දමනය ගැන කිව්වොත් එimhe රටේ දැන් බඩු මිල ඉහළ යනවා. දැන් 4.1 නිෂ්පාදනය කරපු සබන් කැටයක මිල නෙවෙයි 4.10 නිෂ්පාදනය කරපු සබන් කැටයක තියෙන්නේ. රුපියල් 10කින් හරි වැඩි. ඒකට අපි කියනවා රටේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගිහිල්ලා කියලා. ඒවට තව නමක් කියනවා. ඒකට අපි කියනවා උද්දමනයක් තියෙන්නේ කියලා. භාණ්ඩ හා සේවාවල මිල අකණ්ඩව මිල ඉහළ යනවා. පරිප්පු කිලෝ එකේ අද දින මිල නෙවෙයි හෙට තියෙන්නේ. ඕවා විල්ලා ආර්ථික හා දේශපාලන පරිසරයේ උපසාධක වලට එන උද්දමනයට අදාළ වෙන එක. හරි. ඊළඟට අපි කතා කරමු නෛතික පරිසරය. නෛතික කියන වචනේ තේරුම තමයි නීති කියන එක. නෛතික කියන්නේ නීති. නීති කියන්නේ දැන් මෙතන අපිට ජීවත් වෙන්නත් අපේ රටේ නීතියක් තියෙනවානේ. නීතියක් තියෙනවා. ඉතින් මේ නීති ගැන කිව්වොත් මෙතනදී අපි සාකච්ඡා කරන්නේ ගිණුම් කරන්නට අදාළ විවිධ නීති රීති තියෙනවා. ව්‍යාපාර වලට අදාළ විවිධ නීති රීති තියෙනවා. ඒව තමයි මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්න තියෙන්නේ. මොකද ව්‍යාපාරයක් ආරම්භ කරපු අවස්ථාවේ ඉඳන් විසිරුවා හැරීම දක්වා විවිධ නීති රීති සම්ප්‍රදාය අනිවාර්යයෙන්ම තියෙනවා. ඕවා පිළිබඳව ව්‍යාපාරයේ accountant විදියට කවදාද accountant කෙනෙක් වුණාම ගණකාධිකාරීවරයෙක් වුණාම ඒව ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒවා නීති රීති දිනු ව්‍යාපාරයට අදාළ නීති රීති. උදාහරණයක් විදිහට කිව්වොත් තනි පුද්ගල ව්‍යාපාරයක් තමන්ගේ නමින් හැර අයිතිකාරයාගේ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් 1918 ව්‍යාපාර නාමාංශ පනත යටතේ ලියාපදිංචි කරන්න ඕනේ. ඒ වගේම අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා හවුල් ව්‍යාපාර වලට බලපාන ප්‍රධානතම නීතියක් තියෙනවා 1890 හවුල් ආශා පනත. ඒ වගේම සමාගම් වලට බලපාන ප්‍රධානතම නීතියක් තියෙනවා 2007 අංක 7 දන්න සමාගම් පනත.
ඉතින් ආයතනයේ ඉන්න ගණකාධිකාරීවරයා විදිහට ඕවා පිළිබඳව අනිවාර්යයෙන්ම අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද මේ නීති රීති වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වෙනස් වීම අනුව ව්‍යාපාර කටයුතු කරන නැතොත් ඒ නීති රීති පද්ධතියට පටහැනිව වැඩ කළොත් අනිවාර්යයෙන්ම ව්‍යාපාර වලට දඬුවම් පවා හම් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් නෛතික පරිසරයේ විචලන විදිහට අපි ගන්න පුළුවන් මම කලින් කිව්වා වගේ විචලන විදිහට ගන්න පුළුවන් විවිධ අනපනත් අපි කිව්වොත් 1890 හවුල් ආඥා පනත. 1890 හවුල් ආඥා පනත. හවුල් ආඥා පනත. තව ගන්න පුළුවන් මේ හවුල් ආඥා පනත කියන්නේ හවුල් ව්‍යාපාරවලට බලපාන ප්‍රධානතම නීතිය. හවුල් ව්‍යාපාරය ආරම්භයේ සිටම විසිරුවා හැරීම දක්වා සියලු දෙයක්ම අදාළ වෙන්නේ මෙන්න මේ පනත. පනතේ හවුල් ව්‍යාපාරවලට අදාළ ආඥා පනත. හවුල් ව්‍යාපාර ආඥා පනත. ඒ වගේම 2007 අංක 7 දරන සමාගම් පනත. සමාගම් පනත. වාකාරයේ අනපනත් ගන්න පුළුවන්. ඊට අමතරව 1918 ව්‍යාපාර නාම ආඥා පනත. තනික පුද්ගල ව්‍යාපාරයක්, හවුල් ව්‍යාපාරයක්. තමන්ගේ නමින් නැර හවුල්කරුවන්ගේ නමින් කර ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනවා. 1918 ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ඒ ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතුයි. ඒවා තමයි මේ ප්‍රධාන වශයෙන්ම නෛතික පරිසරයේ විචල්යන් විදිහට ගන්න පුළුවන්. තව දෙයක් මේ මෙතන මම පොඩි දෙයක් එකතු කරන්නම් මේ අර ආඥා පනතයි දැන් මෙතන ගත්තොත් 1890 හවුල් ආඥා පනත. මෙතන තියෙන්නේ හවුල් ආඥා පනත. මෙතන තියෙන්නේ සමාගම් පනත. මෙතන නෑ සමාගම් ආඥා පනත කියලා සඳහනක් නෑ. ඒ ආඥා පනතයි පනතේ අතර වෙනස තමයි 1948 තමයි අපිට නිදහස හම්බුනේ. 1948 පෙබරවාරි 4 ඔය නිදහසට පෙර සම්මත වුණ පනත් සියල්ලක්ම ඔය ආඥා පනත කියන ආඥාව. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අර කවුරු හරි ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඉංග්‍රීසි ආණ්ඩුකාරය ඒ කියන්නේ ඒ රැජිනගේ ආඥාව. ඒ නිසා තමයි ආඥා පනත කියන එක එතන දාලා තියෙන්නේ. කියන්නේ නිදහසට පෙර අනපන. අපි ගත්තොත් 1918 ව්‍යාපාර නාම ආඥා පනත. 1890 හවුල් ආඥා පනත. 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත. ඔක්කොම නිදහසට පෙර පනත්. ඊට පස්සේව ගත්තොත් 2007 අංක 7 දරන සමාගම් පනත. අන්න පොඩි දෙයක් එකතු කළේ ඒක තමයි ඒ ආඥා පනත් සහ පනත් අතර වෙනස. හරි. දැන් පරිසර සාධක පහක් කිව්ව ප්‍රධාන වශයෙන්ම පහෙන් දෙකක් අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරා. දල අවබෝධයක් දුන්නා මේ දෙක සම්බන්ධයෙන් සහ මේවට අයත් විචලනයන් ගැන මම සාකච්ඡා කරා. තුන්වෙනි එක ශිල්පීය හා වෘත්තීය පරිසරය. අද පැය දෙකක් ඇදෙන්නේ නැහැ ක්ලාස් එක. අද ඉක්මනට ඉවර වෙනවා. මොකද මම මේක ඉවර කළා දෙවෙනි පාඩමට යන්නේ නැහැ. එහෙම කළොත් මේක තේරුමක් නැහැ. අලුත්ම ෆ්‍රෙෂ් මයින්ඩ් සෙට් එකකින් ඉන්න ඕනේ දෙවෙනි පාඩම කරා. මේ පාඩමේ වැඩ ටික ඔක්කොම ඉවර කළා. හරි. තුන්වෙනි පරිසර සාධකය ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. මෙතනදී අපි කතා කරන්නේ ගිණුම් කර්ණයේදී විවිධ ශිල්ප ක්‍රම, විවිධ ප්‍රමිති, ඒ වගේම විවිධ ආයතන, වෘත්තීමය ආයතන ඉන්නවා ගිණුම් කර්ණට අදාළ. අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා ගිණුම් කර්ණ ප්‍රමිති විදියට. ඒ කියන්නේ ඒ ප්‍රමිත අනුගමනය කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ව්‍යාපාර ගිණුම් කර්ණය කරද්දී. ඒකට හේතුව තමයි අනිවාර්යයෙන්ම අපි ව්‍යාපාර විදියට කරන්නේ ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන. දැන් ගිණුම් කර්ණයේ අරමුණ මම කලින් කිව්වා මෙතනදී අපි සාකච්ඡා කරා ගිණුම් කර්ණයේ අරමුණ මොකක්ද? ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මක් දක්වන භාෂණ. නැත්නම් කිව්වොත් ගිණුම් කර්ණ ඒකකයේ පිළිබඳ ඇල්මක් දක්වන භාෂණයට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම තමයි අරමුණ වෙන්නේ. ඉතින් ඒ තොරතුරු සපයන්නේ අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරලා. ඉතින් ওই මූල්‍ය ප්‍රකාශන අනිවාර්යයෙන්ම ඒකාකාරී ස්වභාවයක් ගන්න ඕනේ. වර්ෂයෙන් වර්ෂයට වෙනස් වෙන්න බෑ. අර සංසන්දනය කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. ඉතින් මේ කියන ඒකාකාරීභාවය ආරක්ෂා වෙන්න නිශ්චිත ක්‍රියාපිළිවෙලක් අනුගමනය කරන්න ඕනේ. ඒ නිසා මේ ව්‍යාපාර ආයතනයක් ওই ගිණුම් කර්ණ ප්‍රමිත කියන දේවල් අනුගමනය කරනවා. මෙන්න මේ ශිල්පීය හා වෘත්තීය පරිසරයට තමයි ඕක අදාළ වෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් LKS 16 ප්‍රමිතිය. ඕක අදාළ වෙන්නේ
දේපල පිරියතු උපකරණ වලට අදාළ ප්‍රමිති. බය වෙන්න දෙයක් නැහැ මේවා ඉදිරියට සාකච්ඡා කරනවා. දේපල පිරියතු උපකරණ වලට අදාළ ප්‍රමිති. ඉතින් එතනදී කියනවා ව්‍යාපාර ක්ෂය කරන්න පුළුවන් ආකාර. වත්කම් ක්ෂය කරන්න පුළුවන් ආකාර. සරල මාර්ග ක්‍රමයට වෙන්න පුළුවන්. හීන වනශේෂ ක්‍රමයට වෙන්න පුළුවන්. අර එකම ක්‍රියාපිළිවෙලක් පවත්වාගෙන ගියොත් එහෙම අර සංසන්දනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ව්‍යාපාරය පසුගිය ව්‍යාපාරات එක්ක වෙන්න පුළුවන්. වෙනත් ව්‍යාපාරات එක්ක වෙන්න පුළුවන්. ඉතින් ඒක වඩා වැදගත් වෙනවා. ඒ වගේ වෙනස් වීම පිළිබඳ අවධානයෙන් ඉන්න එක ඉතා වැදගත් වෙනවා. ඉතින් මේ ශිල්පීය වෘත්තීය පරිසරය කියන්නේ ඕක තමයි සරලම කිව්වොත් ගිණුම් කර්ණයේදී භාවිතා කරන විවිධ ශිල්ප ක්‍රම, ප්‍රමිති, ඒ වගේම වෘත්තීමය ආයතන ඇතුළත් පරිසරය තමයි මේ ශිල්පීය වෘත්තීය පරිසරය. මේකේ විචල්යන් විදිහට අපිට ගන්න පුළුවන් ශිල්ප ක්‍රම, ගිණුම් කර්ණයේ ශිල්ප ක්‍රම, ඒ වගේම ප්‍රමිති, ඒ වගේම වෘත්තීමය ආයතන ගන්න පුළුවන්. මේකේ විචල්යන් විදිහට. මම මේ වැඩි කාලයක් ගන්න නැහැ. මට බයිලා ගහලා මේවා ටික ඇද ඉන්න ඕනේ නැහැ. ඉක්මනට ඉවර කරනවා. මොකද වැඩියෙන් බර තියන්න ඕනේ පාඩම් වලට වැඩියෙන් බර තියෙනවා. මේවා අපිට වැඩි කාලයක් නාස්ති කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ශිල්පීය හා වෘත්තීය පරිසරය අපිට මේ විදිහට ඉවර ගන්න පුළුවන්. විවිධ ශිල්ප ක්‍රම, ගිණුම් කර්ම ප්‍රමිති සහ වෘත්තීමය ආයතන ගන්න පුළුවන් මේකේ විචල්යන් විදිහට. ඊළඟට තියෙනවා සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික. නමෙම තියෙනවනේ මේ නමෙන්ම ගන්න පුළුවන්. ඔයාලට මේකේ තේරුම. නෛතික කිව්වහම නෛතික කියන්නේ නීති. මොන නීතිද? ගිණුම් කර්ණයට අදාළ නීති නැත්නම් ව්‍යාපාරයට අදාළ නීති. නීති තමයි ආරම්භයේ ඉඳන් විසිරුවා හැරීම දක්වා අදාළ නීති. පෞල් ව්‍යාපාරයට අදාළ නීති වෙන්න පුළුවන්, සමාගම් වලට වෙන්න පුළුවන්, ව්‍යාපාර ලියාපදිංචියට අදාළ නීති වෙන්න පුළුවන් ඕක. නමින්ම අල්ලගන්න මේක. සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජයේ වෙසෙන පුද්ගලයන්ගේ සිතුම් පැතුම් ආකල්ප සිරිත්වේ ඕවා තමයි මේ සමාජ හා සංස්කෘතික පරිසරය කියන්නේ. ඉතින් ව්‍යාපාරයක් විදියට අනිවාර්යයෙන්ම ওই සමාජ හා සංස්කෘතික පරිසරය කෙරේ අවධානයෙන් ඉන්න ඕනි. මේවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒවා පිළිබඳ අවධානයෙන් ඉදිරියටොත් අවධානයෙන් ඉදිරියටොත් ව්‍යාපාරික වල පැවැත්ම අස්ථාවර වෙනවා. උදාහරණ විදියට කිව්වොත් සිංහල දෙමළ සිංහල හින්දු අලුත් අවුරුද්දට ඒවට අදාළ ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, කෑම ಜಾති වෙන්න පුළුවන්, නැත්නම් අපි කිව්වොත් ඔය කියන සිංහල දෙමළ සිංහල හින්දු අලුත් අවුරුද්ද රචින්න වෙන්න පුළුවන්. ඒ හා සම්බන්ධ ව්‍යාපාරිස්ථා අවස්ථා බිහි වෙනවා. ඉතින් ඒ වලින් ප්‍රයෝජන අරගෙන හරි දෙයක් එයාලට සපයන්න ඕන. වෙසක් එකට වෙසක් කූඩු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වැදගත් වෙනවා. ඒ වගේම නත්තලට විවිධ තෑගි භෝග වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, කේක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ගැන ව්‍යාපාර සැලකිලිමත් වෙලා මොකද ඒව සම්බන්ධයෙන් ව්‍යාපාර අවස්ථා බිහි වෙනවා ඒ කාලෙදී. ඒ වගේම ප්‍රයෝජන ගන්නත් සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම තව දෙයක් තමයි අනිවාර්යයෙන්ම ඒ ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී ඒ සමාජයේ වෙසෙන ඒ ව්‍යාපාර ස්ථානයේ වටේ ඉන්න පුද්ගලයන්ගේ ආගමික ඇදහිලි වෙන්න පුළුවන් ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ඒවට පිටුපාල ඒවට විරුද්ධව කටයුතු කළොත් ව්‍යාපාර ස්ථානයේ ව්‍යාපාරයේ පැවැත්මක් නැති වෙනවා. ඒ සියලු දේවල් ගැනම අවධානය යොමු කරන්න ඕනේ මේ සමාජ හා සංස්කෘතික පරිසරයේ වැදගත් වෙනවා. ඉතින් මේකදී අපිට විචල්යන් විදිහට ගන්න පුළුවන් සිතුම් පැතුම් ඒ වගේම ආකල්ප ජීවන රටා වගේ ගන්න පුළුවන්. ඉතාමත් සරලයි. පොඩි දේවල් සරල කරුණු මේ මෙච්චර මේ ටික දැනගත්තාම හොඳටම ප්‍රමාණවත්. හරි. මහා ලොකුවට පාඩම් කරන්න ඕන කරුණු නෙවෙයි. ව්‍යාපාර අධ්‍යයන විෂයදිත් වල මේ දේවල් ගැඹුරින් අධ්‍යයනය කිරීමක් කරනවා. මේවා නෙවෙයි accounting subject එකේ අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ. ගණන් මොන තරම් තියෙනවා ගිණුම් කරන්න අදාළ කරුණු. නමුත් මේ මූලික අවබෝධය ලබාගෙන යන්න හරියට මේ ෆවුන්ඩේෂන් එක දාගෙන ටික ගොඩනගාගෙන යන්න අනිවාර්යයෙන්ම ඔයාට හොඳ තැනකට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මාස 2-3ක් ඇතුළත ඔයාගේ ප්‍රගතිය බලා ගන්න පුළුවන් අර නිවැරදිව පිළිවෙලට වැඩ කරනවා. මොකද මේ සබ්ජෙක්ට් එක එපා වුණා තමයි. අවසානික තාක්ෂණික පරිසරය. අන්න තාක්ෂණය සම්බන්ධයෙන්.
තාක්ෂණික. උදාහරණ විදිහට ගන්න පුළුවන් මේ තාක්ෂණික. පරිගණක තාක්ෂණික. මේව නැතුවම බැරි සාධකනේ අද කාලේ. අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ තාක්ෂණයත් එක්ක වැඩ කරන නැත්නම් ව්‍යාපාරයේ පැවැත්මක් නැති වෙනවා. උදාහරණයක් විදිහට මේ දැන් රටේ තියෙන තත්ත්වය. රටේ තියෙන තත්ත්වය අනුව ගොඩක් සේවකයෝ ගෙවල් වල ඉඳන් වැඩ කරනවා. ගෙවල් වල ඉඳන් වැඩ කරනවා. ඉතින් මේ පරිගණක තාක්ෂණයේ සංවේදන තාක්ෂණය ඒවත් එක්ක ව්‍යාපාර ඒවත් එක්ක මේ අප්ඩේට් වුනේ නැතොත් ව්‍යාපාරේ පැවැත්මක් නැති වෙනවා. පැවැත්මක් නැති වෙනවා. මොකද ව්‍යාපාර ස්ථාන වලට දැන් යන්න අවස්ථාවක් නැහැ. ඔන්ලයින් තමයි හැමදේම කරන්නේ. උගන්වන එකත් ඔන්ලයින්. ඉතින් ගුරුවරුන්ටත් මේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒවත් එක්ක යන්න වෙනවා අනිවාර්යයෙන් මේ කියන තාක්ෂණික පරිසරයේ ඉතා වැදගත් වෙනවා. මොකද ව්‍යාපාරයක් විදිහට ඒත් අලුත් තාක්ෂණය භාවිතා කරන්නේ නැතොත් අර තරඟකාරී ව්‍යාපාර අලුත් තාක්ෂණය භාවිතා කරලා යාලා තමන්ට වඩා තමන්ගේ ව්‍යාපාරයට වඩා හොඳ තැන් වලට යන්න පුළුවන්. ඒ නිසා හරි තරඟකරුවෙක් වෙන්න නම් ඒ කියන පරිසර සාධක පිළිබඳ අවධානයක් යොමු කරන්න ඕනි. අනිවාර්යයෙන්ම තාක්ෂණික පරිසරයත් ඉතා වැදගත් වෙනවා. ඉතින් මේක උපසාධක විදිහට අපිට ගන්න පුළුවන් පරිගණක තාක්ෂණය, සංවේදන තාක්ෂණය. පරිගණක තාක්ෂණය සහ සංනිවේදන තාක්ෂණය. සංනිවේදන තාක්ෂණය. සංනිවේදන තාක්ෂණය තමයි සරලයි. ඉතින් අපිට ගිණුම් කරන විෂයේදී අධ්‍යයනය කරන්න තියෙන පළවෙනි පාඩමේදී වන ගිණුම් කරන පරිසරය. ගිණුම් කරන හායි අවශ්‍යතාවය පාඩමේ අවසාන විෂය කොටස වන ගිණුම් කරන පරිසරය යටතේ මූලික වශයෙන් දැනගන්න ඕන දේවල් ටික මේ ටික තමයි ගිණුම් කරන පරිසර සාධක පහයි. ඒවට අය විචල්යන් තමයි මේ කියන්නේ. තුන්වෙනි කරුණ තමයි මේ විචල්යන් වල වෙනස් වීම ගිණුම් කරණයට කොහොමද බලපාන්නේ කියලා. ගිණුම් කරණයට කොහොමද බලපාන්නේ කියලා. ඉතින් ඒකත් ඉතා වැදගත් වෙනවා. හරියට අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද මේ දේවල් මම කියන්නේ විෂය කොටස් තුනයි. කියන්නේ මේකේ අනු කොටස් තුනක් තියෙනවා. පරිසර සාධක පහයි. ඒවට අයත් විචල්යන් වල වෙනස් වීම ගිණුම් කරණයට කොහොමද බලපාන්නේ. හරි. අපි එකිනෙක ගැන ගමු. පුංචි උදාහරණයක් ගමු. ආර්ථික හා දේශපාලන පරිසරය. මෙතන අපි උදාහරණයක් ගමු පොලි අනුපාත. මේ පොලි අනුපාත කියන්නේ ළමයි මේ පොලි අනුපාත ඇත්තටම කොටස් දෙකක් තියෙනවා. අපි තැම්පත් කරද්දී අපිට ලැබෙන පොලියක් තියෙනවා. තැම්පත් පොලිය තියෙනවා. ඒ වගේම ණය පොලිය කියලා දෙකක් තියෙනවා. හරි. උදාහරණයක් විදිහට කිව්වොත් මේ ණය පොලි අනුපාතිකය. ණය පොලි රජය විසින් ඔය ණය පොලි අනුපාතිකයේ අඩු කිරීමක් කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල ව්‍යාපාර පෙළඹෙනවා වැඩියෙන් ණය ගන්න පෙළඹෙනවා. ඒ තුලින් ව්‍යාපාරවල ආයෝජනය කරන මුදල් වැඩි වෙනවා. නව ව්‍යාපාර බිහි වෙනවා. මොකද ගොඩක් කට්ටිය ලෝන් ගහලා තමයි ඔය බිස්නස් පටන් ගන්න. ඉතින් ණය අනුපාතය පහළ දැම්මොත් එම ව්‍යාපාර පෙළඹෙනවා ණය ගන්න. අලුත් ව්‍යාපාර බිහි වෙනවා. ඉතින් ඒ තුලින් අනිවාර්යයෙන්ම ඒ ව්‍යාපාරවල ප්‍රසාරණයක් දක්වන්න ලැබෙන ඒ තුලින් ගිණුම් කරන්නට බලපානවා. මොනවා ගැන මහලු අවබෝධයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සරලව මේවා තයත් විචල්යන් එකක් ගැන දැනගන්න මේක වෙනස් වුණාට පස්සේ කොහොමද ව්‍යාපාරවලට බලපාන්නේ සහ ගිණුම් කරන්නට බලපාන්නේ. ව්‍යාපාරවලට බලපානවා කියන්නේ ගිණුම් කරන්නට බලපාන. දෙවෙනි එක තමයි නෛතික පරිසරය. අනිවාර්යයෙන්ම නෛතික පරිසරය නීති රීති. අනිවාර්යයෙන්ම ව්‍යාපාර ආයතනයක් හවුල් ව්‍යාපාරයක් ලිඛිත ගිවිසුමක් නැත්නම් අපි ඉගෙන ගන්නවා හවුල් ව්‍යාපාර පාඩමේදී ලිඛිත ගිවිසුමක් අර කියන්නේ තමන්ගේ කියන්නේ කොන්දේසි ටික ලාභ බෙදා ගන්න අනුපාතය වෙන්න පුළුවන් ප්‍රාග්ධනීය දායක වෙන ආකාර වෙන්න පුළුවන් ඔය හවුල් කරුවන් නැති අතර ඇතිවන කොන්දේසි ලිඛිතව ලියලා කොහෙවත් සටහන් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ලාභ සමව බෙදාගත යුතුයි කියලා මෙන්න මේ 1890 හවුල් ආශනා පනතේ යට පනතේ කියනවා. නැත්තම් මතක තියාගන්න හවුල් ව්‍යාපාර ආරම්භයේ සිට විසිරුවා හැරීම දක්වා මෙන්න මේ කියන හවුල් ආශනා පනතේ යටතේ කටයුතු කරන්න ඕන. සමාගම් ආරම්භයේ සිට විසිරුවා හැරීම දක්වා මෙන්න මේ සමාගම් පනතේ යටතේ කටයුතු කරන්න ඕන. ඒක ඇවිල්ලා නෛතික පරිසරයේ විචල්යන් වල බලපෑම. නෛතික පරිසරයේ විචල්යන් වල බලපෑම. ඊට පස්සේ දෙනවා ශිල්පී හා වෘත්තීය පරිසරය. මෙතෙන්දී අපි උදාහරණ විදිහට ප්‍රමිති ගත්තොත් ප්‍රමිති ප්‍රධාන වශයෙන්ම 9ක් වගේ දිනවට අධ්‍යයනය කරන්න. ඔතින්දී අපි ගත්තොත් මම කලින් කිව්ව උදාහරණයට LKS 16 ප්‍රමිතියේ
අපිට ෂය කිරීමේ ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකක් කියනවා. සරල මාර්ග ක්‍රමයයි හීනවන ශේෂ ක්‍රමයයි. ඉතින් ওই ෂය ක්‍රම දෙකෙන් සරල මාර්ග ක්‍රමයට සෑම අවුරුද්දකම ෂය කිරීම කළොත් අර ඒකාකාරීභාවය ආරක්ෂා වෙනවා. මොකද හැම අවුරුද්දෙම මේක වෙනස් නොවි දිගටම එකම ෂය ක්‍රමය පවත්වාගෙන ගියොත්. ඉතින් ඒක ඇවිල්ලා ශිල්පීය ආවෘත්තිය පරිසරයේ උපසාධකවල වෙනස් වීම ගිණුම් කරන්න බලපාන ආකාරය. ඔක වෙනස් කරොත් අර සංසන්දනය කිරීමේ හැකියාව අඩු වෙනවා. ඉතින් ඒක නිසා ඒවා ඒකාකාරීභාවය ආරක්ෂා වෙන්න අපි සරල මාර්ග ක්‍රමයටම භාවිතා කිරීම කරනවා කියලා අපි උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. සමාජ හා සංස්කෘතික පරිසරය ඉතාමත් ලේසි. සමාජයේ විසින පුද්ගලයන්ගේ සිතුම් පැතුම් ආකල්ප වයස් ව්‍යුහය ආගම් එයාලගේ ඇදහිලි විශ්වාස අනුව ව්‍යාපාර අවස්ථා බිහි වෙනවා තර්ජනත් ඇති වෙනවා. ඒ තුලින් කොහොමද ව්‍යාපාර උදාහරණයක් විදිහට කිව්වොත් පුද්ගලයන් දේශීය ආහාර කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනවා. දේශීය ආහාර කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වනවා. ඉතින් ඒ තුලින් දේශීය ආහාර නිෂ්පාදනය කරන කර්මාන්ත ව්‍යාපාර වැඩි වැඩියෙන් වර්ධනය වීමක් වෙනවා. ඉතින් මෙන්න මේ සමාජ හා සංස්කෘතික පරිසරයේ විචල්යන් වල සිදුවන වෙනස් වීම ව්‍යාපාරවල අවස්ථා මෙන්ම තර්ජනක් ඇති වෙනවා. ඉතින් ව්‍යාපාරට බලපානවා කියන්නේ ඔක අනිවාර්යයෙන්ම ගිණුම් කරන්නටත් බලපානවා. ඉතින් ඔන්න ඔය කියන පොඩි විෂය කරුණු ටික තමයි ඔයා දැනගන්න ඕනි මෙන්න මේ ගිණුම් කරන පරිසරය කියන විෂය කොටස යටතේ මහ ලොකු දේවල් ටිකක් දැනගන්න නැහැ. මෙයා කටපාඩම් කරන්න ඕනි කරුණුත් නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම මේකේ MCQ ප්‍රශ්න එකක් දෙයක් ඉන්නේ. වඩා වැදගත් වෙන්නේ අද අර MCQ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. මොකද ඒකේ ඔයාට ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙන නිසා. අපි ඉක්මනට බලමු නෝට් එක මොකක්ද තියෙන්නේ කියලා. ගිණුම් කරන පරිසරයට අදාළව. ටියුට් එක print out ගත්ත නැති කට්ටිය කමන්නේ පොතක හරි ලියා ගන්න. බලන්න මොනවද තියෙන්නේ කියලා ගිණුම් කරන පරිසරයට අදාළව. කියන මෙන්න මේ විෂය කොටස් තුනටම අදාළ නෝට් එක අපි සම්පූර්ණයෙන්ම ලියලා ඉවරයි. අපි යමු ගිණුම් කරන පරිසරය. හරි. පිටුවක් අටේ තියෙනවා ගිණුම් කරන පරිසරය. මෙතනදී කියනවා ගිණුම් කරන පරිසරය කියන්නේ ව්‍යාපාරයක ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑම් ඇති කරන පරිසරේ ගිණුම් කරන පරිසරය. අර අපේ වැඩවලට වටේ වටපිටාවේ මිනිස්සු ඒගොල්ලන් ස්වභාවික පරිසරේ බලපෑම් ඇති කරනවා වගේ ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑම් ඇති කරන පරිසරය තමයි ගිණුම් කරන පරිසරේ. ප්‍රධාන වශයෙන් පරිසර සාධක පහයි. ඒවට විචල්යන් තියෙනවා. ඒ විචල්යන් වල වෙනස් වීම ගිණුම් කරන බලපාන්නේ කොහොමද කියලායි ඔයා දැනගන්න ඕනි. ප්‍රධාන වශයෙන්ම කරුණු තුනයි. අපි ගත්තොත් මෙතන තියෙනවා පරිසර සාධකයේ ආර්ථික හා දේශපාලන පරිසරයේ කිසියම් රජයක් තම ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කර ක්‍රියාත්මක කරන පරිසරයේ ආර්ථික හා දේශපාලන පරිසරයේ පාඩම් කරන්න එපා මේ කරුණු දල අවබෝධයක් තියාගන්න. හරි. මේකේ විචල්යන් විදිහට ඔයාලා ලියන්න පුළුවන්. ලියන්න බලන්න. බදු ප්‍රතිපත්තිය ඉස්සරහින් ඉඳ දීලා තියෙනවා. විචල්යන් විදිහට ලියන්න පුළුවන්. බදු ප්‍රතිපත්තිය ඒ වගේම පොලි අනුපාත බදු ප්‍රතිපත්තිය පොලි අනුපාත උද්දමන අනුපාත නැත්නම් මිල මට්ටම් කියන්නේ මේකට තමයි. උද්දමනේ මිල මට්ටම් කියන්නේ ඒකට තමයි. මිල මට්ටම්. විනිමය අනුපාත කියලා ගන්න පුළුවන්. විනිමය අනුපාත විචල්යන් විදියට. බදු ප්‍රතිපත්තිය, පොලි අනුපාත, උද්දමනය, මිල මට්ටම් කියලා ගන්න පුළුවන්. අවසානයේදී විනිමය අනුපාත. හරි. විනිමය අනුපාත. දෙවෙනියට තියෙනවා ශිල්පීය හා වෘත්තීය පරිසරය. හරි. ශිල්පීය හා වෘත්තීය පරිසරය මෙතන කියනවා ගිණුම් කරන ක්‍රියාවලියේදී ව්‍යාපාර සම්පත් ප්‍රමාණාත්මකව හා මූල්‍ය වශයෙන් මැනීම හා තක්සේරු කිරීමට යොදා ගන්න ශිල්ප ක්‍රම ඇතුළත් පරිසරේ ශිල්පීය හා වෘත්තීය පරිසරය. මේව මේ පාඩම් කරන්න එපා. ඔයා දැනගන්න
ගිණුම් කරන්නේදී විවිධ ශිල්ප ක්‍රම, ප්‍රමිති, ඒ වගේම වෘත්තීය ආයතන වගේවා තියෙනවා. ඕවා ඇතුළත් පරිසරය තමයි ගිණුම් කරන ශිල්පී හා වෘත්තීය පරිසරය. හරි? පාඩම් කරන්න එපා මේක. ශිල්පී හා වෘත්තීය පරිසරය. ඉතින් මේකේ විචල්යන් ඉදිරිය වලියන් ප්‍රධාන වශයෙන්ම ගිණුම් කරන ප්‍රමිති, ගිණුම් කරන ප්‍රමිත, ගිණුම් කරන ප්‍රමිත, ගිණුම් කරන ප්‍රමිත, ගිණුම් කරන ශිල්ප ක්‍රම, ශිල්ප ක්‍රම, ශිල්ප ක්‍රම, ශිල්ප ක්‍රම සහ වෘත්තීය ආයතන. ගිණුම් කරන වෘත්තීය ආයතන ගන්න පුළුවන් උදාහරණ විදියට. වෘත්තීය ආයතන, වෘත්තීය ආයතන, වෘත්තීය ආයතන. හරි? මේක මේ පාඩමේ මහා ලොකු ප්‍රමාණයක් ඉගෙන ගන්න නෑ ඔයාලට. මේ අවශ්‍ය ටික තියෙන්නේ මේක තවත් අර ෆිල්ටර් කරන්න යන්න එපා. මේ ටික ඔක්කොම ඔයා දැනගන්න ඕනි කරුණු. අනවශ්‍ය දේවල් මොකුත් නෑ. ඒ නිසා මේ දැනුම මේ ටික හරියට කරන්න, පිළිවෙලට කරන්න. වෘත්තීය ආයතන. ඊට පස්සේ නෛතික පරිසරය. නෛතික පරිසරය කියන එක මෙතන තියෙන එක පාඩම් කරන්න අවශ්‍ය නැහැ. නෛතික කියන්නේ නීති. ගිණුම් කරන්නේදී විවිධ නීති රීති ව්‍යාපාර විසින් අනුගමනය කරන්න වෙනවා. ඒව ඇතුළත් පරිසරය තමයි නෛතික පරිසරය කියන්නේ. නෛතික පරිසරය උදාහරණ විදිහට කිව්වොත් ව්‍යාපාර ආරම්භයේදී අර මතක තියාගන්න. අර ආඥාපනක් තියෙන 1890 හවුල් ආඥාපනත. 1918 ව්‍යාපාර නාම ආඥාපනත. අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනත. ඕවා තමයි එන්නේ නෛතික පරිසරය යටතේ. ලියන්න බලන්න. නෛතික පරිසරවල විචල්යන් වල අපිට ලියන්න පුළුවන් නැත්නම් උපසාධක වල අපිට ලියන්න පුළුවන්. 2007 අංක 7 දරන සමාගම් පනත 2007 අංක 7 දරන සමාගම් පනත මෙයා පාඩම් කරන්න එපා පාඩම් කළොත් ඔවා එවලට විතරයි සමහරට විභාගෙදිත් අමතක වෙන්න තියෙනවා නැත්නම් විභාගෙ ලියන කල් විතරයි මේවර පාඩම් කරන්න නැතුව අවබෝධයක් තියාගන්න නෛතික කියන්නේ නීති ගිණුම් කරන්නේදී අදාළ වෙන නීති රීති තමයි මෙතෙන්දී කතා කරන්නේ ප්‍රධාන වශයෙන් ව්‍යාපාරයක් ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වා විසිරුවා හැරීම දක්වා විවිධ නීති අනුගමනය කරන්න ඕනේ. ආරම්භයේදී අපි ගත්තොත් තනි පුද්ගල ව්‍යාපාරයක් නම් ව්‍යාපාරයෙන් නමින් හැර අයිතිකරුවන්ගේ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාර කටයුතු කරනවා 1918 ව්‍යාපාර නාම ආශ්‍රය පනත යටතේ ලියාපදිංචි කළ යුතුයි. ඒ වගේම හවුල් ව්‍යාපාර වලට බලපාන නීති රීති තියෙනවා. සමාගම් වලට බලපාන නීති රීති තියෙනවා කියලා කියන්න තේරෙන්න ඕනේ ඔයාලට සාමාන්‍ය උගන්වනවා වගේ. කියන්නේ කටපාඩම් කරන්න බෑ මේ කරුණ. ලියන්න 2007 අංක 7 දරන සමාගම් පනත 1890 හවුල් ආශ්‍රය පනත 1890 හවුල් ආශ්‍රය පනත 1890 හවුල් ආශ්‍රය පනත 1918 ව්‍යාපාර නාම ආශ්‍රය පනත 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආශ්‍රය පනත ඔය තුන ලියන්න ඔය ඉස්තෙන් තුනේ 2007 අංක 7 දරන සමාගම් පනත 890 හවුල් ව්‍යාපාර ආශ්ඥාපන මේ 948 පෙබරවාරි 4ට කලින් ඒව ඔක්කොම ආශ්ඥාපන ඊට පස්සේ ඒවා පනත් තමයි එතනින් සමාගම් පනත ඒ හේතුව තමයි අර රැජිනගේ ආශ්ඥාවක් තමයි මෙන්න මේ තියෙන්නේ නිසා මේවා ආශ්ඥාපන විදිහට ගන්න 1918 ව්‍යාපාර නාම ආශ්ඥාපනත් ඊට පස්සේ නඩු තීන්දුවක් තියෙනවා හරි සමාජ හා සංස්කෘතික පරිසරය පාඩම් කරන්න එපා ඔයා මතක තියාගන්න සමාජ හා සංස්කෘතික පරිසරය කියන්නේ පුද්ගලයන්ගේ සමාජයේ වෙසෙන පුද්ගලයන්ගේ සිතුම් පැතුම් ආකල්ප හැසිරීම් රටා වයස් ව්‍යුහය ජන සංඛ්‍යාව ඔයාදී විචල්යන් ඇතුළත් පරිසරයේ සමාජ හා සංස්කෘතික පරිසරයේ ලෙස හැඳින්වේ මේවා කෙරෙහි ව්‍යාපාර අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න ඕනේ මේ තුලින් අවස්ථා හා තර්ජන ඇති වෙන්න පුළුවන් ඒ වගේම ව්‍යාපාර ගිණුම් කරන්නත් මේ කරුණු බලපානවා කියලා දැනගන්න. පාඩම් කරන්න එපා. මේක විචල්යන් අපි ලිව්වොත් එහෙම ලියන්න පුළුවන්. ආකල්ප ඉස්සරහින් ලියා ගන්න. හිස්තම් පහක් තියෙනවා ඒක ලියා ගන්න. ආකල්ප සිතුම් පැතුම් ආකල්ප සිතුම් පැතුම් ජීවන රටා විශ්වාස ඇදහිලි
මේ දෙකම එකට ලියුවක් කමන්නේ. විශ්වාස ඇදහිලි වල ජනසංඛ්‍යාව ගන්න පුළුවන් උදාහරණ විදිහට ජනසංඛ්‍යාව. හරි. තාක්ෂණික පරිසරය. මෙතන කියනවා ව්‍යාපාර වල ගිණුම් කරන කටයුතු පාසු කිරීම සඳහා විවිධ තාක්ෂණික උපකරණ භාවිතා කිරීම තාක්ෂණික පරිසරයේ සැහැඳින්වේ. පරිගණක තාක්ෂණය සංවේදන තාක්ෂණය උදාහරණයක් ගන්න. උදාහරණ කියන්නේ විචල්‍යන උපසාධක විදියට. තාක්ෂණික පරිසරයේ උපසාධක මොනවද කියලා අහුවොත් ඔයාලා ලියන්න ඕනේ පරිගණක තාක්ෂණය සහ සංවේදන තාක්ෂණය. පරිගණක තාක්ෂණය සංවේදන තාක්ෂණය. පරිගණක තාක්ෂණය සංවේදන තාක්ෂණය. හරි. අපි අද කතා කරපු අවසාන විෂය කොටසට අපි යමු පරිසර සාධකවල විචල්යන් වෙනස් වීම ගිණුම් කරන්න බලපාන ආකාරය. නැත්නම් කිව්වොත් ව්‍යාපාරවල බලපාන ආකාරය. මෙතනදී තියෙනවා පරිසර සාධක පහයි විචල්යන් දෙනවා එකකට අදාළව ආර්ථික හා දේශපාලන පරිසරය යටතේ පොලි අනුපාත මුලින්ම තියෙනවා. පොලි අනුපාත. මේක පොලි අනුපාත වල වෙනස් වීම ගිණුම් කරන්න බලපාන්නේ කොහොමද කියලා. අපි ලියමු පොලි අනුපාත ලියාගන්න මේ පොලි අනුපාත වලට දාලා ඒවා වෙනස් වීම කොහොමද ගිණුම් කරන්න බලපාන්නේ කියලා. පොලි අනුපාත අඩුවීමෙන් ව්‍යාපාර ණය ලබා ගැනීමට පෙළඹී ඒ තුලින් ව්‍යාපාර කටයුතු පුළුල් වේ. පොලි අනුපාත. ඒ තුලින් ව්‍යාපාර කටයුතු පුළුල් වේ. ඊට පස්සේ තියෙනවා මෙතන ශිල්පීය හා වෘත්තීය පරිසරය. මෙතනදී අපි දෙන්නේ දීපල පිරිත උපකරණ ප්‍රමිතිය අනුව ෂෙයා කිරීම. දැන් මේකෙදි ප්‍රමිතිය කියනවා දෙකක් හීනමන ශේෂ ක්‍රමය සහ සරල මාර්ග ශේෂ ක්‍රමය. ඉතින් අපි මෙතෙන් හිස්තැන් ටික අපි ලියමු සරල මාර්ග ක්‍රමයට ෂෙයා කිරීම තුලින් මේ ප්‍රමිතිය යටතේ තියෙන්නේ සරල මාර්ග ක්‍රමයට ෂෙයා කිරීම තුලින් ගිණුම් තොරතුරු වල ඒකාකාරීභාවය ආරක්ෂා වීම. ශිල්පීය හා වෘත්තීය පරිසරයේ වෙනස් වීම ගිණුම් කරන්න මොන බලපාන කිරීමෙන් ගිණුම් තොරතුරු වල ඒකාකාරීභාවය ආරක්ෂා වීම. හරි. නෛතික පරිසරය. ඉක්මනට ලියාගන්න නෛතික පරිසරය. නෛතික පරිසරයට අපිට කොටස් දෙකක් තියෙනවා. විචල්යන් දෙකක් තියෙනවා මෙතන. හවුල් ආශ්‍රය පනත සහ සමාගම් පනත. හරි. හවුල් ආශ්‍රය පනත යටතේ වාට ලියන්න පුළුවන්. ඊටමත් කෙටියෙන් ලියන්න. ලිඛිත හවුල් ගිවිසුමක් නොමැති නම් අපි කරන්නේ දැන් පිටු අංක 10 නෛතික පරිසරය තමයි කරන්නේ හවුල් ආශ්‍රය පනතේ විචල්යන් වෙනස් වීම කොහොමද ගිණුම් කරන්න බලපාන්නේ කියලා. ඊටමත් කෙටියෙන් ලියන්න ලිඛිත හවුල් ගිවිසුමක් නොමැති නම් ලාභ සම බෙදාගත යුතුයි. ලිඛිත හවුල් ගිවිසුමක් නොමැති නම් හවුල්කරුවන් විසින් ලාභ සම බෙදාගත යුතුය. ලිඛිත හවුල් ගිවිසුමක් නොමැති නම් 1809 හවුල් ආශ්‍රය පනතේ
ලිඛිත ගිවිසුමක් ලිඛිත හවුල් ගිවිසුමක් නැත්නම් හවුල්කරුවන් ලාභ සම සමව බෙදාගත යුතුයි. ඒක තියෙන්නේ මෙන්න මේ 1890 හවුල් ආශ්‍රය පනතේ තියෙන්නේ. ලිඛිත ගිවිසුමක් නැතිනම් ලාභ සම සමව බෙදාගත යුතුයි. හරි. ඊට පස්සේ තියෙනවා සමාගම් පනත. මේ විචල්‍ය වෙනස් වීම කොහොමද ගණන් ගන්න බලපාන. ඉතින් අපි ලියන්න පුළුවන් සෑම පොදු සමාගමක්ම සමාගම් පනතට අනුව මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කළ යුතුයි. සෑම පොදු සමාගමක්ම සමාගම් පනතට අනුව මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කළ යුතුයි. හරි. සමාගම් පනත. සෑම පොදු සමාගමක්ම සමාගම් පනතට අනුව මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කළ යුතුයි. හරි. සමාජ සංස්කෘතික පරිසරය අවසානයේ ලියන්නේ පුද්ගල ජීවන රටා. හරි. මේ වගේ වෙනස් වීම කොහොමද ව්‍යාපාර වලට බලපාන සහ ගිණුම් ගන්න බලපාන. ඉතින් අපි ලියන්න පුළුවන් අර මම කලින් කිව්ව උදාහරණේ මෙතන අපි ලියමු පුද්ගල දේශීය ආහාර සඳහා ජීවන රටා යටතේ දේශීය ආහාර සඳහා වැඩි නැඹුරුවක් දැක්වීමෙන් ඒහා සම්බන්ධ ව්‍යාපාර අවස්ථා ඇතිවේ. ව්‍යාපාර අවස්ථා ඇතිවේ. හරි. ගිණුම් කරන්නේ පළවෙනි පාඩමේ ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ මේ ටික විතරයි. ප්‍රධාන වශයෙන් විෂය කොටස් හතරක් අපි ඉගෙන ගත්තා. හැඳින්වීම, ඇල්මැති පාර්ශ්වයන් හා ඇල්මත් දැක්වීමට හේතු, ගිණුම් කරණයේ ප්‍රභේද සහ ගිණුම් කරන පරිසරය. මේ පරිසරය යටතේ අපි ඉගෙන ගත්තා පරිසර සාධක පහක් තියෙනවා. ඒවට විචල්යන් වෙනම තියෙනවා. ඒ විචල්යන් වල වෙනස් වීම කොහොමද ව්‍යාපාර වලට සහ ගිණුම් කරන බලපාන කියලා සරල අවබෝධයක් ලබා ගත්තා. මේව මහා ලොකු දේවල් නෙවෙයි. ඔයාලගෙන් ප්‍රශ්නත් අහන්නේ නැහැ මේ වගේ කියන්නේ සරල අවබෝධයක් තිබුණා ප්‍රමාණවත්. පාඩම් කරන්න ඕනේ කරුණු නෙවෙයි. නමුත් ඔයා මතක තියාගන්න පළවෙනි පාඩමේ වාට මේ දේවල් තමයි ඉගෙන ගන්න තියෙන්නේ කියලා. හරි. ඉතින් MCQ ප්‍රශ්න ටිකක් තියෙනවා අපි ඉක්මනට බලාගෙන යමු. MCQ ප්‍රශ්න මේ ටික ඉගෙන ගත්තට වැඩක් නැහැ. ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ප්‍රශ්න කළොත් තමයි ඔයාලට වර්ධන තැන් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ MCQ ප්‍රශ්න ටික හරියට නිවැරදිව කරන්න ඕනේ. ඒ නිසා අපි මේ ටික සාකච්ඡා කරලාද පන්තියේ අවසන් කරමු. පළවෙනි ප්‍රශ්නය අපි යමු. පෙළ ගන්න බලන්න MCQ questions. හරි. පළවෙනි ප්‍රශ්නට යමු. වැඩි කාලයක් යන්නේ නැහැ. ගිණුම් කරණයේ මූලික අරමුණ මොකක්ද? ළමයි මෙන්න මේ ප්‍රශ්නේ කවදාවත් වරද්දන්න එපා. මූලික අරමුණ, කාර්යභාරය, අරමුණ ඔය මොන ප්‍රශ්නය ආවත්
ඔයා උත්තරේ ලියන්න ඕනේ. උත්තරේ එන්න ඕනේ එතන ගිණුම් කරන ඒකකයේ පිළිබඳ. නැත්නම් ව්‍යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ආර්ථික තොරතුරු සැපයීම. අර නිර්වචනයේ ගිණුම් කරන නිර්වචනයේ ක්‍රියාවලිය කියන පදේ අයින් කරාට පස්සේ ඉතුරු ටික තමයි ගිණුම් කරන්නේ අරමුණ, ගිණුම් කරන්නේ කාර්යභාරය, ගිණුම් කරන්නේ මූලික අරමුණ, ගිණුම් කරන්නේ මූලික කාර්යභාරය කියන ওই ප්‍රශ්න සියල්ලටම උත්තරේ. ඒ අදහස එන ප්‍රශ්න උත්තරයක් තිබුණොත් ඒක තමයි ගන්න පුළුවන්. ඉතින් පළවෙනි ප්‍රශ්නට අපි බලාගෙන ගියොත් ටක් ගාලා වඩ බැලුව ගමන් තේරෙනවා පස්වෙනි උත්තරේ තියෙනවා ආයතනය පිළිබඳ තොරතුරු එහි තොරතුරු භාවිත කරන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා සැපයීම. උත්තරයන්ක පහ විදිහට ගන්න පුළුවන් ඉතාමත් ලේසියෙන්ම. අනිකුත් උත්තර නිකන් කියවලා බලන්න. අපේ අර ගිණුම් කරන්නේ අරමුණ කියන අපි මූලික වශයෙන් ඉගෙන ගත්තේ අදහස එතන අනිත් උත්තර හතරේ එන්නේ නැහැ. පස්වෙනි උත්තරේ නිවැරදිම උත්තරේ විදිහට ගන්න පුළුවන්. එතන ඉතාමත් සරලයි. හරි? මම ඉතින් අනිත් ඒවා කියවන්න යන්නේ නැහැ. මොකද ඒ වගේ වෙන අදහස් තියෙනවා. දෙවෙනි එක ගිණුම් කරන ක්‍රියාවලියේ අනුපිළිවෙල. ඉතින් මේක ඔයාලට දැනට අවබෝධයක් නැති වුණත් ප්‍රශ්නයක් නෑ. අපි මේක දෙවෙනි තුන්වෙනි පාඩමට යද්දී ඔයාලට මේ ක්‍රියාවලිය ගැන හොඳ අවබෝධයක් තියෙයි. දැනට ඔයා පාඩම් කරන්න ගිණුම් කරන කියන්නේ ක්‍රියාවලියක් සහ මේ ආකාරයේ දේවල් ටිකක් වෙනවා. අන්න උත්තරේදී මතක තියාගන්න මෙතෙන්දී අපෙන් අහන්නේ කලමනාකරන ගිණුම් කරන ක්‍රියාවලිය ගැන නෙවෙයි මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය ගැන. ඒ නිසා තමයි මම මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය ඔයාලට ඉගෙනුවේ. මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය තමයි අපි ඔය ප්‍රශ්නේ අහන්නේ. එතකොට අපිට තේරෙනවා මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය මුලින්ම වෙන්නේ තොරතුරු. ක්‍රියාවලිය මුලින්ම වෙන්නේ අර යෙදුමේදී වෙන දේ. යෙදුමේදී මොකක්ද වෙන්නේ? මම ඉක්මනට ලියන්නම්. යෙදුමේදී වෙනවා ගනුදෙනු හා සිද්ධීන් සිදුවීම. අර ක්‍රියාවලිය පියවර වශයෙන් ලියන්න කිව්වට පස්සේ ඔයාලා මැද තියෙන ක්‍රියාවලියට අන්තර්ගත ටික විතරක් ලියන්න එපා. මොකද දෙපැත්තේ දේවල් දෙකක් තියෙනවනේ. මොකද්ද? යෙදුම් සහ නිමෝම ඔය දෙක සම්බන්ධ කරලා තමයි ක්‍රියාවලිය පියවර වශයෙන් ලියන්න කියලා කිව්වොත් ලියන්න ඕන. මැද තියෙන වෙන දේවල් ටික විතරක් ලියන්න එපා. ඒ නිසා අපිට පියවර වශයෙන් ලියුවොත් ගිණුම් කරන ක්‍රියාවලිය මුලින්ම ලියන්න පුළුවන්. අංක 1ට ගනුදෙනු හා සිද්ධීන් සිදුවීම. ගනුදෙනු හා සිද්ධීන් සිදුවීම. මේක වෙන්නේ යෙදවීමේදී. ඊට පස්සේ ක්‍රියාවලිය මුලින්ම වෙනවා තොරතුරු එක්රැස් කිරීම. එක්රැස් කරන්නේ මොන ආශ්‍රයෙන්ද? මූලාශ්‍රයකන ආශ්‍රය. මම ආයෙත් කියනවා මේ දේවල් හරියට බැරි නම් කටපාඩම් කරන්න දැනට ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි තුන්වෙනි පාඩමට ගියාට පස්සේ ඔයාලට මේක යන අර ෆ්ලෝ එක යන සිස්ටම් එක තේරෙයි ඔයාලට හොඳට. එතකොට මේවා පාඩම් කරන්න දෙයක් නැහැ. ඔටෝමැටිකලි ඔයාලට සෙට් වෙනවා. ක්‍රියාවලියදී අපිට මුලින්ම වෙන්නේ තොරතුරු එක්රැස් කරනවා. එක්රැස් කරන්නේ මූලාශ්‍රයකන ආශ්‍රය. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් පියවර වශයෙන් ලියද්දී තුන්වෙනි විදිහට සටහන් කිරීම. ඕකටම අපි තව වචනයක් කියනවා වාර්තා කිරීම කියලා. වාර්තා කිරීම කියන්නේ මේක තමයි. වාර්තා කිරීම. මම මේක බෝඩ් එකේ ලියන්න හේතුව තමයි ඉතිරි ප්‍රශ්නත් මෙන්න මේ ගිණුම් කරන ක්‍රියාවලට දාලා ප්‍රශ්න આવොත් අපිට ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන් නිසා. සටහන් කරනවා නැත්නම් වාර්තා කරන්නේ අපි මූලික සටහන් පොත්වල. ඊට පස්සේ අපි කරන්නේ මූලික සටහන් පොත්වල එකතුන් අවසාන එකතුන් අරගෙන ඒවා වර්ග කිරීමක් කරනවා. වර්ග කිරීම කොහෙද කරන්නේ අපි? ලෙජරේ නැත්නම් කිව්වොත් පොදු ලෙජරේ. වර්ග කිරීමක් කරනවා. පස්වෙනි පියවරේදී අපි කියන්න පුළුවන් ලෙජර් ගිණුම් තුලනය කිරීම. අවසානයේදී අපි කියන්න පුළුවන් 6 වෙනි විදිහට සාරාංශ කිරීම. නැත්නම් අපි ලියන්න පුළුවන් වෙන ආකාරයකින් කිව්වොත් ශේෂ පිරික්සුම පිළිවෙල කිරීම. ඕක තමයි ගිණුම් කරන ක්‍රියාවලිය පියවර වශයෙන් ලියුවොත්. මීට අමතරව අපිට ලියන්න පුළුවන් ගිණුම් කරන්නේ නිමෝමට එන දේ අවසානයේදී වෙන්නේ
මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇල්මැති පාර්ශ්වයන්ට sannivedanaya කිරීම. ඇල්මැති පාර්ශ්වයන්ට sannivedanaya කිරීම. ඔක තමයි ගිණුම් කරන ක්‍රියාවලිය පියවර වශයෙන් කියන්නේ පොත් ලියන්නේ. ඉතින් අපි මෙතන තියෙන උත්තර ටික බැලුවොත් පිළිවෙලත් අපිට ගන්න පුළුවන් මුලින්ම C අකුර ව්‍යාපාර ගනුදෙනු සිදුවීම. අන්න ගනුදෙනු සිදුවීම ගන්න පුළුවන්. එතන C තමයි මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ මූලාශ්‍ර ලේඛනාශ්‍රයෙන් තොරතුරු එක්ස්ප්‍රෙස් කිරීම. බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා. ඔව් මූලාශ්‍ර ලියවිලි පිළිවෙල කිරීම. එතකොට B කියන එක ගන්න පුළුවන් දෙවෙනියට. ඊළඟට වෙන්නේ සටහන් කිරීමක් කරනවා මූලික සටහන් පොත්වල. මූලාශ්‍ර ලියවිලි තොරතුරු අරගෙන ඒවා මූලික සටහන් පොත්වල සටහන් කිරීමක් වෙනවා. බලන්න. ඔව් එහෙම උත්තරයක් තියෙනවා A අකුර. A අකුර. ඊට පස්සේ මොකද්ද? වර්ග කරනවා. කොහෙද වර්ග කරන්නේ? ලෙජරේ. බලන්න ලෙජරේ වර්ග කරනවා තියනවද කියලා? ඔව්. E අකුර තියෙනවා ලෙජරේ ගනුදෙනු පිටපත් කිරීම. E. ඊට පස්සේ තියෙනවා ලෙජර් ගිණුම් තුලනය කිරීම. ලෙජර් ගිණුම් තුලනය කිරීම කියලා එකක් තියෙනවා බලන්න. එහෙම එකක් නැහැ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඒක අත්හරින්න. ඊට පස්සේ විවර මොකක්ද? සාරාංශ කිරීම නැත්නම් ශේෂ පිරික්සුම පිළියෙල කිරීම. ශේෂ පිරික්සුම පිළියෙල කිරීම කියලා එකක් උත්තරයක් තියෙනවා D අකුර. ඉතින් අපිට පිළිවෙලට ගන්න පුළුවන් C B A E D. C B A E D උත්තරයන්ක දෙක විදිහට ගන්න පුළුවන් ප්‍රශ්නාංක දෙකට. ප්‍රශ්නාංක දෙකට උත්තරයන්ක දෙක විදිහට ගන්න පුළුවන්. දෙක විදිහට ගන්න පුළුවන්. හරි. තුන්වෙනි ප්‍රශ්නය. පහත සඳහන් අගයන්ට අදාළ මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණ අදාළ වෙනස අතර වෙනස දක්වන්න. පළවෙනි එක. තොරතුරු භාවිතා කරන්න. අන්න තොරතුරු භාවිතා කරන්නේ කවුද? අපි කිව්වා මූල්‍ය ගිණුම්කරණය නම් ඇල්මක් දක්වන පාර්ශ්වය සියල්ලම භාවිතා කරනවා. බාහිර පාර්ශ්වය විතරක් නෙමෙයි අභ්‍යන්තර හා බාහිර කියලා කියන්න ඕනේ කොටුව. අභ්‍යන්තර හා බාහිර. අභ්‍යන්තර හා බාහිර. නමුත් කළමනාකරණ ගිණුම්කරණ වාර්තා භාවිතා කරන්නේ අභ්‍යන්තර පාර්ශ්වයන් විතරයි. නැත්නම් අපි කිව්වොත් කළමනාකරණ විතරයි. හරි. ඊට පස්සේ දෙනවා වාර්තා කිරීමේ වාර ගණන. මූල්‍ය ගිණුම්කරණ අපි සාමාන්‍ය වාර්ෂිකව තමයි පිළියෙල කරන්නේ. අවුරුද්දට එකපාරක් වාර්ෂික මූල්‍ය ප්‍රකාශන. නමුත් කළමනාකරණ ගිණුම්කරණ වාර්තා ඒක නිශ්චිත කාලයක් නැහැ. නැත්නම් කිව්වොත් අපි ලියන්න පුළුවන් කළමනාකරණ අවශ්‍යතාවය මත තමයි ඒක තීරණය වෙන්නේ. නිශ්චිත කාලයක් නැහැ. කළමනාකරණ අවශ්‍යතාවය මත පිළියෙල කරයි කියලා ලියන්න පුළුවන් ඒ කොටුව ඇතුළේ. කළමනාකරණ අවශ්‍යතාවය මත පිළියෙල කරයි. කළමනාකරණ අවශ්‍යතාවය මත පිළියෙල කරයි. හරි. පිළියෙල කරයි. හරි. හතරවෙනි ප්‍රශ්නය. මූල්‍ය ගිණුම්කරණයේ කාර්යභාරය. මූල්‍ය ගිණුම් මේ ප්‍රශ්න නිවැරදි කියවන සමහර අවස්ථාවල ඔකත් එක්කම අහනවා කළමනාකරණ ගිණුම්කරණයේ කාර්යභාරය කියලා. එතකොට ඔතන උත්තරේ වරද්ද ගන්න එපා. මූල්‍ය ගිණුම්කරණයේ කාර්යභාරය. මම කියවනේ කාර්යභාරයේ අරමුණ ඔය ඔක්කොම අරගෙන තමයි උත්තරේ. අපි බලාගෙන ගියොත් මෙතන පස්වෙනි උත්තරේ බැලුවම අපිට ගන්න පුළුවන් ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට බාහිර පාර්ශ්වයන්ට හා ඒ කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම. හරිද? බාහිර පාර්ශ්වයන්ට ලබා දෙනවා කළමනාකරුවන්ට ලබා දීමක් කරනවා. ඒ කියන්නේ ඇල්මක් දක්වන පාර්ශ්වයන් සියල්ලටම තොරතුරු සැපීමක් කරනවා මූලික ගිණුම්කරණය. අනිත් උත්තර ගත්තොත් ඒ හා සමාන උත්තර නැහැ. ඒ නිසා උත්තරයන්ක පහ විදිහට ගන්න පුළුවන් ප්‍රශ්න අංක 4ට. හරි. ඉක්මනට බලාගෙන ප්‍රශ්න අංක 5 සත්‍ය අසත්‍ය කියලා දාන්න ඕනේ. සත්‍ය අසත්‍ය කියලා දාන්න තියෙනවා නම් හරි වැරදි දාන්න එපා. ඒ කියලා තියෙන එක විතරක් දාන්න. සමහරට T එකයි F අකුරයි දාන්න කියනවා. ඒ කියලා දැන් දීලා තියෙන උපදේශ අනුගමනය කරන්න. ඒ නිසා මෙතන ලියන්න ඕනේ සත්‍ය අසත්‍ය කියලා ලියන්න ඕනේ. කළමනාකරණ ගිණුම්කරණයේ මූලික අරමුණ වන්නේ ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මක් දක්වන අභ්‍යන්තර පාර්ශ්වයන් පිළිබඳ පාර්ශ්වයන්ට තීරණ ගැනීමට තොරතුරු සැපීමයි. අනිවාර්යයෙන්ම අභ්‍යන්තර පාර්ශ්වයන්ට තීරණ ගන්න තමයි කළමනාකරණ ගිණුම් වාර්තා පිළියෙල කරන්නේ. බාහිර පාර්ශ්වයන්ට නෙවෙයි. නමුත් මූලික ගිණුම්කරණ වාර්තා අභ්‍යන්තර සහ බාහිර කියන දෙපාර්ශ්වයටම භාවිතා කිරීමක් කරනවා. ඒ නිසා මේ පිළිතුර නිවැරදි පිළිතුරක් විදිහට ගන්න පුළුවන්. ඒ නිසා ඉස්සරහින් යන්න ඕනේ
සත්‍යයි කියලා. සත්‍යයි කියලා. සත්‍යයි කියලා. හරි. දෙවෙනි එක ගන්න පුළුවන් ආයතනයක මුදලින් මෙහෙයක් ගන්න දුන්න පමණක් ගිණුම් පොත්වල සටහන් කරයි. අනිවාර්යයෙන් ගිණුම් පොත්වල සටහන් කරන්න අපි මුදලින් මෙහෙයක් ගන්න දුන්න විතරයි. රුපියල් දාලා කියන්න පුළුවන් ඒවා විතරයි. ඒක නිවැරදි උත්තරයක් විදිහට ගන්න පුළුවන්. ඒ නිසා ඒක සත්‍ය වේ කියලා අනිවාර්යයෙන්ම දානවා. සත්‍ය වේ. මුදලින් මෙහෙයක් ගන්න දුන්න තමයි ගිණුම් පොත්වල සටහන් කරන්නේ. මූල්‍ය ගන්න දුන්න. තුන්වෙනි එක ආයතනික තොරතුරු භාවිතා කරන බාහිර පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරනවා. ඔන්න උතරත් ඔයාලා වරද්දන්න එපා. දෙකක් ප්‍රධාන වශයෙන්ම තියෙනවා. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සහ විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන. ඔය විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන්නේ කළමනාකරුවන්ට අවශ්‍ය තීරණ ගන්න. කළමනාකරුවන්ට අවශ්‍ය තීරණ ගන්න. හරි? පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන්නේ ඇල්මත් දක්වන සියලු පාර්ශ්වයන්ට තීරණ ගන්න තමයි පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන්නේ. ඒ නිසා අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා මූල්‍ය ප්‍රකාශන මොනවද පිළිවෙල කරන්න කියලා. ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. ඔය පොදු පරමාර්ථ කියන්නේ විශේෂ පරමාර්ථ කියන්නේ කළමනාකරුවන්ට තීරණ ගන්න පිළිවෙල ගන්න මූල්‍ය ප්‍රකාශන. දැන් මෙතන කියන්නේ මොකද්ද? භාවිත ආයතන තොරතුරු භාවිතන බාහිර පාර්ශ්වයන් තීරණ ගැනීම සඳහා විශේෂ පරමාර්ථ මූල්‍ය නැහැ. විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන්නේ කළමනාකරුවන්ට තීරණ ගැනීම. ඒක වැරදි. අසත්‍යයි කියලා අපිට ගන්න. අසත්‍යයි කියලා ගන්න. අසත්‍ය. අවසානයක ආර්ථික තීරණ ගැනීමේ සමාජීය අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර වශයෙන් ගිණුම් කර්ණයේ විකාශනය විය. අර අපේ නිර්වචනයත් එක්ක ඕක සම්බන්ධයක් තියෙනවා. මොකද අර තව නිර්වචන දෙකක් මම ටියුට් එකේ දාලා තිනවා. ඔවත් කියවන්න දාලා අවබෝධයක් ගන්න. ඒ කියන්නේ ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගන්න ආර්ථික තොරතුරු සැපීමේ ක්‍රියාවලිය, සමස්ත ක්‍රියාවලිය, ආර්ථික තීරණ ගැනීමේ සමාජීය අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර වශයෙන් තමයි ওই ගිණුම් කර්ණයේ විකාශනය වීමක් වෙලා තියෙන්නේ. ඒක නිවැරදි උත්තරයක් විදිහට අපිට ගන්න පුළුවන් සත්‍ය වේ. සත්‍ය වේ. මේ ප්‍රශ්න කරන්න ඕනේ ඔයාලා. කරද්දි තමයි අලුත් දේවල් ඉගෙන ගන්නෙ මේ ගිණුම් සම්බන්ධයෙන්. නැත්තම් ඔයාලා වැරදි තර්ක ගෙනල්ලා මේ උත්තර වරද්දන්න ඉඩ තියෙනවා. ඒ නිසා නිවැරදිව මේවා කරන්න ඕනේ. MCQ ප්‍රශ්නත් වඩා වැදගත් වෙනවා. ලකුණක් දෙකක් කර ගන්න තියෙන එක. හරි. ඊට පස්සේ තහනේ ගිණුම් කර්ණයේ කාර්යභාරය ඉතාමත් ලේසි. බැලුව බැලමට අපිට තියෙනවා හතරවෙනි උත්තරේ ඇල්මත් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම. අනිත් උත්තර බලන්න දෙයක් වන්නේ. කියන මූලික ගිණුම් කර්ණයේ කාර්යභාරය කිව්වම ඒක තමයි උත්තරේ. හරි. ගිණුම් කර්ණ ක්‍රියාවලිය අනුපිළිවෙල 7 වෙනි ප්‍රශ්න. මෙන්න මේකම තමයි අහන්නේ. ගනුදෙනු හා සිද්ධියේ සිදුවීම කියලා එකක් තියෙනවද? ඔව්. B අපර තියෙනවා. ඊට පස්සේ මූලාශ්‍ර ලේඛනාශ්‍රයෙන් තොරතුරු එක්රැස් කිරීම තියෙනවද? ඔව්. C අපර තියෙනවා. ඊට පස්සේ මූලික සටහන් පොත්වල සටහන් කිරීම. ඔව් තියෙනවා. A අපර. තව එකයි තියෙන්නේ. ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීම. අන්න. මෙන්න මේක පොදු ලෙජරේ පිටපත් කිරීම. ඒක තියෙනවා. ඒක අදාළ වෙන ඉංග්‍රීසි අක්ෂරය තමයි D අපර. BCAD කියලා අපිට ගන්න පුළුවන්. උත්තර අංක 2 විදිහට ගන්න පුළුවන් ප්‍රශ්න අංක 7ට. හරි. ඉක්මනට බලාගෙන තව ප්‍රශ්න කීපයයි තියෙන්නේ. තව විනාඩි 10ක් 15ක් ඇතුළත ඉවර කරන්න පුළුවන්. පරිමාණ විදිහට ගන්න පුළුවන්. හරි. මෙතන ඊළඟෙන් ආන්නේ අර මූලික ගිණුම් කර්ණය කළමනාකරණ ගිණුම් වාර්තා අතර වෙනස්කම්. භාවිතා කරන පාර්ශ්ව අපි ඉගෙන ගත්තා මූලික ගිණුම් කර්ණ වාර්තා භාවිතා කරන්නේ අභ්‍යන්තර සහ බාහිර කියන පාර්ශ්වයන් දෙකම. උතන ලියන්න එපා බාහිර විතරක් කියලා. අභ්‍යන්තර හා බාහිර. නමුත් කළමනාකරණ ගිණුම් කර්ණ වාර්තා අභ්‍යන්තර පාර්ශ්වයෙන් තමයි භාවිතා කරන්නේ. එතකොට අභ්‍යන්තර කළමනාකරුව. අභ්‍යන්තර හා බාහිර අභ්‍යන්තර. පිළියෙල කරන වාර ගණන. මෙතන අපි ලියන්න පුළුවන් මූලික ගිණුම් කර්ණ වාර්තා පිළියෙල කරන්නේ සාමාන්‍ය වාර්ෂිකව කියලා. එතන වාර්ෂිකවම කියලා ලියනකොට සාමාන්‍ය වාර්ෂිකව කියලා. එතකොට පොඩ්ඩක් ලස්සනයි උත්තරේ. සාමාන්‍යයෙන් වාර්ෂිකව පිළියෙල කරයි. හරි. සාමාන්‍යයෙන් වාර්ෂිකව පිළියෙල කරයි. සාමාන්‍යයෙන් වාර්ෂිකව පිළියෙල කරයි.
කළමනාකරණ ගිණුම් කරන වාර්තා පිළිල කරන්නේ කළමනාකරණ අවශ්‍යතාවය. නිශ්චිත කාලයක් නොමැත, නිශ්චිත කාල සීමාවක් නොමැත කළමනාකරණ අවශ්‍යතාවය මත කියලා ඔයාලට විස්තරාත්මකව ලියන්න පුළුවන්. නැත්නම් ඔයාලා ලියන්න පුළුවන් මේ අවශ්‍ය වූ විට කළමනාකරණයට අවශ්‍ය වූ විට කියලා දාන්න පුළුවන්. කෙටි පිළිතුරක් දාන්න පුළුවන්. තව දාන්න දේවල් ටික උතන ඉඩ තියෙන හැටියට ලියන්න. වැරදි දාන්නේ. වැරදි දාන්නේ. කළමනාකරණයට අවශ්‍ය වූ විට. හරි. මූල්‍ය ගිණුම් කරන වාර්තා අනිවාර්යයෙන්ම නෛතික අවශ්‍යතාවයක්. නීති රීති සම්ප්‍රදාය ප්‍රමිති අනුගමනය කරනවා. ඒ නිසා අපිට නෛතික අවශ්‍යතාවයක් මූල්‍ය ගිණුම් කරන්නේදී ඇත. කළමනාකරණ ගිණුම් කරන්නේදී නෛතික අවශ්‍යතාවයක් නෙවෙයි. නීතියෙන් කියන්නේ නීති රීති ප්‍රමිත නැහැ. මේව කරන්න කියලා. නමුත් මූල්‍ය ගිණුම් කරන වාර්තා ඔයාලා මූල්‍ය ප්‍රකාශන අනිවාර්යයෙන්ම LKS 1 අනුව පිළියෙල කර යුතුයි. ආකෘති නියම පිළියෙල කර යුතුයි. ඒවා අදාළ වෙනවා සමාගම ගිණුම් කරන්නට එන්නේ. ඉතින් ඒවා වැදගත් වෙනවා මූල්‍ය ගිණුම් කරන්නේ. නමුත් කළමනාකරණ ගිණුම් කරන වාර්තා පිළියෙල කරද්දී ඒවා අදාළ කරගන්නේ නැත. කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය. හරි. භාවිතා කරන වාර්තා කරන තොරතුරු වල ස්වභාවය. තොරතුරු වල ස්වභාවය අපිට ඔයගොල්ලෝ ලියන්න පුළුවන්. මූල්‍ය ගිණුම් කරන තොරතුරු. මූල්‍ය ගිණුම් කරන්නදී අපි භාවිතා කරන්නේ සිදු වෙච්ච තොරතුරු. විකුණුමක් සිද්ධ වුණා, ගැනුම් අපිට ගැනුම් රුපියල් ලක්ෂයයි, සේවකට කිව්වා 20000යි, විදුලි බිල කිව්වා 50000යි. ඕවා වෙලා ඔක්කොම පෙර කාලච්ඡේදයේ සිදු වුණ ඒවා. ඒ කියන්නේ අපි භාවිතා කරන්නේ ඓතිහාසික තොරතුරු. නැත්නම් අපි කියනවා අතීත තොරතුරු. අතීත තොරතුරු. කළමනාකරණ ගිණුම් කරගත්ත පිළියම් පුළුවන් අතීත මෙන්ම පුරෝගතන තොරතුරු භාවිතා කරනවා. අතීත මෙන්ම පුරෝගතන තොරතුරු භාවිතා කරනවා. ඉදිරියේදී විකුණුම් අපිට 10%කින් වැඩි කරන්න ඕනේ. ඒ නිසා අපි ප්‍රචාරණ වැඩපිළිවෙල මේ ආකාරයෙන් කරන්න ඕනේ කියලා ප්ලෑන් කරනවා. අනාගතය ගැන පුරෝගතන. ඒ නිසා ඒක අපි කියන්න පුළුවන් අතීත තොරතුරු භාවිතා කරන මූල්‍ය ගිණුම් කරන්නේ කළමනාකරණ ගිණුම් කරන්නේදී අතීත මෙන්ම පුරෝගතන තොරතුරු භාවිතා කරනවා. ඉතින් ඒකේ එක කරුණක් අපිට ලියන්න පුළුවන්. නැත්නම් වාට ලියන්න පුළුවන් මූල්‍ය ගිණුම් කරන්නේදී අපි භාවිතා කරන්නේ මූල්‍ය තොරතුරු. කළමනාකරණ ගිණුම් කරන්නේදී මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු භාවිතා කරනවා කියලා. ඒකෙම අර ප්‍රතිවිරුද්ධ පැත්ත ලියා ගන්න. හරි. W එක ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟ එක ගිණුම් කරන්නේ මූලික කාර්යභාරය. අර ප්‍රශ්නෙම එකම ප්‍රශ්නය අහනවා හැමතැනම. ඉතින් මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. මේක වරද්දන්න එපා. උත්තරයන්ට තුන විදිහට ගන්න පුළුවන්. ඒ ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ භාවිතය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා පිළියෙල කර. අහන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ කාර්යභාරය. හදිස්සි වෙලාව වරද්දන්න එපා. කළමනාකරණ ගිණුම් කරන්නේ කාර්යභාරය වුණා වෙන උත්තරයක් එන්නේ. හරි. 10 වෙනි ප්‍රශ්නේ උත්තරේ ගන්න පුළුවන් ඉතාමත් ලේසි. ගිණුම් කරන ක්‍රියාවලියේ අනුපිළිවෙල. හරි. ගනුදෙනු හා සිදුවීම. පළවෙනි එක තමයි ගනුදෙනු සිදුවීම. ඒ අපුර ගන්න පුළුවන්. මූලාශ්‍ර ලේඛනාශ්‍රයෙන් තොරතුරු එක්රැස් කිරීම කියනවා ගන්න. එහෙම එකක් නැහැ. ඊළඟට තියෙනවා සටහන් කිරීම. මූලික සටහන් පොත්වල සටහන් කිරීම තියෙනවා. ඒක තියෙන්නේ C අපුර. ඊට පස්සේ පොදු ලෙජරේ වර්ග කිරීම. ලෙජරේ වර්ග කිරීම. ඔව් තියෙනවා B අපුර. ලෙජරේ ගිණුම් වල සටහන් කිරීම. ලෙජර් ගිණුම් තුලනය කිරීම E අපුර. ඊට පස්සේ ශේෂ පරීක්ෂණ පිළිවෙල කිරීම D. ACBED උත්තරයක් දෙක විදිහට ගන්න පුළුවන් ප්‍රශ්න අංක 10ට. හරි. තාපස් පොඩ්ඩයි දෙන්න අපි ඉක්මනට කරමු. ප්‍රශ්න අංක 11. අන්න. අපෙන් අහන ප්‍රශ්න මොකද්ද? කළමනාකරණ ගිණුම් කරන්නේ කාර්යභාරය. මූල්‍යනේ කළමනාකරණ ගිණුම් කරන්නේ කාර්යභාරය දාලා සත්‍ය අසත්‍ය. T අපේ F එකයි දාන්න එපා. හරි වැරදි දාන්න එපා. සත්‍ය අසත්‍ය කියලා ලියන්න. හරි? දීලා දෙන උපදේශ සමගමනය කරන්න. පළවෙනි තියෙන්නේ ඒ ආයතනයේ කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සපයන. අනිවාර්යයෙන්ම කළමනාකරුවන්ගේ භාවිතය තමයි ඒක සත්‍යයි. දෙවෙනි එක ඒ ආයතනයේ අතීත සහ අනාගත තොරතුරු භාවිත කරයි. අනිවාර්යයෙන්ම අතීත මෙන්ම පුරෝගතන තොරතුරු භාවිත කරනවා. ඒකත් නිවැරදි වේ. සත්‍යයි. ඒ වගේම
ඊළඟ තියෙනවා ඒ ගිණුම් කරන ප්‍රමිති මගින් නියම කරන ලද තොරතුරු සපයන. නෑනේ. ගිණුම් කරන ප්‍රමිති භාවිතා කරන්නේ නෑනේ. ඒක කළමනාකරුවන්ගේ අවශ්‍යතාවයන් තමයි ඒක පිළිගැනීමක් කරන්නේ. ඒක වැරදි, අසත්‍යයි. ඒ ආයතනය පිළිබඳ ඇල්මක් දක්වන සියලු පාර්ශ්වයන්ට ඔවුන්ගේ ඉල්ලීම මත තොරතුරු ඒක වැරදි. ඇල්මක් දක්වන සියලු පාර්ශ්වයන්ට ලබා දෙන්නේ නැහැ. කළමනාකරුවන්ට තමයි ඒක ලබා දීමක් වෙන්නේ. ඇල්මක් දක්වන සියලු පාර්ශ්වයන්ට ලබා දෙන්නේ මූල්‍ය ගිණුම් කරන තොරතුරු. ඒ නිසා ඒක අසත්‍ය විදිහට ගන්න පුළුවන් ප්‍රශ්න අංක 11 අවසානයේ. හරි. ප්‍රශ්න අංක 12. ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ආර්ථික තොරතුරු සැපයීම. තාමස්සාරයි. පස්වෙනි උත්තරය ගන්න පුළුවන් එකට ආයතනය පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ආර්ථික තොරතුරු සංනිවේදනය කිරීම. හරි. ඊළඟ එකත් අහන්නේ මේ වගේ ප්‍රශ්නයක් මූලික ගිණුම් කරන්නේ මූලික අරමුණ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම උත්තරයක් 5 විදිහට ගන්න පුළුවන්. විතර පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනි. මේ අවසාන උත්තරේ ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන බාහිර කියලා කැලලක් නෑ. මොකද බාහිර පාර්ශ්වයන් විතරක් නෙවෙයි අභ්‍යන්තර හා බාහිර කියන දෙකොල්ලටම සපයනවා. ඒ නිසා උත්තරේ 5 විදිහට ගන්න පුළුවන්. ඒකේ බාහිර කියන වචනේ කපන්න. ඔය විභාගෙදී එහෙම පේපර් වල උත්තර වැරදි කියලා කපන්න යන්න එපා. මම මෙතන මේ කරෙක්ෂන් එක කරන්නේ. ඒක නිවැරදි වෙන්න ඕනේ. එතන බාහිර කියලා කැලලක් නෑ. උත්තරේ 5 විදිහට ගන්න පුළුවන් නම් ඒක නිවැරදි උත්තරේ විදිහට. හරි. ඊට පස්සේ ප්‍රශ්න අංක 14 පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශන නිවැරදි වේද? හරි ඒවා අහන්නේ මොනවද කියලා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියන්නේ මොනවද? මූල්‍ය ගිණුම් කරන වාර්තා. විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියන්නේ කළමනාකරන ගිණුම් කරන වාර්තා. මූල්‍ය ගිණුම් කරන වාර්තා සම්බන්ධයෙන් නිවැරදි අහන්නේ අපි. නිවැරදි ප්‍රකාශන. වැරදි ප්‍රකාශ අහන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්න නිවැරදිව කියවන්න. මෙම ප්‍රකාශන ප්‍රධාන වශයෙන් අතීත මූල්‍ය තොරතුරු සපයන. අනිවාර්යයෙන්ම අපි මූල්‍ය ගිණුම් කරන්නේදී අපි සිදු වෙච්ච තොරතුරු තමයි අදාළ කරගන්නේ. ඒක නිවැරදි. බාහිර පාර්ශ්වයන් ඉල්ලූ විටක මෙම ප්‍රකාශන පිළියෙල කරයි. නෑ. දැන් බාහිර පාර්ශ්වයන්ට විතරක් නෙමෙයි අපි සපයන්නේ. කළමනාකරුවන්ට සපයනවා. අනික ඉල්ලූ විට නෙමෙයි අපි කොහොමද පිළියෙල කරන්නේ. හරි. බාහිර සහ අභ්‍යන්තර පාර්ශ්වයන්ට දෙකොල්ලන්ටම සැපීමක් කරනවා. ඒ නිසා අපි B කියන උත්තරේ නිවැරදි උත්තරයක් විතර ගන්න බෑ. ඒ නිසා ඒක අපි අයින් කරන්න ඕනේ. තුන්වෙනි එක තියෙනවා C තියෙනවා ගිණුම් කරන ප්‍රමිත හා නෛතික අවශ්‍යතාවයන්ට අනුව. ඔව්. අනිවාර්යයෙන් පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියන්නේ අර මූල්‍ය ගිණුම් කරන වාර්තා අපි අනිවාර්යයෙන්ම නිශ්චිත නීති රීති ප්‍රමිති සම්ප්‍රදායන් අදාළ කරගන්නවා. කළමනාකරන ගිණුම් කරන වාර්තා එහෙම නැහැ. ඒ නිසා අපිට උත්තරේ ගන්න පුළුවන් උත්තරයක 3 විදියට ප්‍රශ්න අංක 14ට. හරි. ඊට පස්සේ තියෙනවා තොරතුරු භාවිතා කරන පාර්ශ්වයන් ඇල්මක් දැක්වීමට හේතු. ඇල්මති පාර්ශ්ව. මෙතන පළවෙනි එක තියෙනවා දිගු කාලීන බැඳීම් පියවීමට ආයතනයේ සතු හැකියාව. සල්ලි ගෙවන්න පුළුවන්ද? නිසි පරිදි. වගකීම් පියවන්න පුළුවන්ද? ඕවා ගැන සැලකිලිමත් වෙන්නේ ව්‍යාපාරයට ණය දුන්න කට්ටිය. ඒ සල්ලි අපසු අය කර ගන්න පුළුවන්ද කියලා. ඉතින් අපිට ගන්න පුළුවන් ණය සැපයුම් කරුවා. ඊට පස්සේ ආයෝජිත ප්‍රාග්ධනයට සාපේක්ෂව ව්‍යාපාරයේ ලාභදායීත්වය. අන්න අයිතිකාරය. ව්‍යාපාරයේ ලාභදායීත්වය ව්‍යාපාරය ප්‍රසාරණය කරන්න ඕවා පිළිබඳව සැලකිලිමත් වෙනවා. අයිතිකාරය. අංක 3 තමයි ඉස්සරහට එන්නේ. ඒ වගේම ආයතනය නිපදවනු ලබන භාණ්ඩවල පිරිවැය, නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් ඒවයි තීන්දුව తీරන ගන්නේ කළමනාකරුවන්. ඒ නිසා දෙවෙනි කළමනාකරුවන් කියන එක 2 කියලා ගන්න පුළුවන්. අවසානික ආයතන විසින් ගෙවන ලබන බදු ප්‍රමාණය අනිවාර්යයෙන්ම රාජ්‍ය. හරි. තව ප්‍රශ්න 6යි තියෙන්නේ. ඉක්මනට බලමු. හරි. 16 වෙනි ප්‍රශ්න. මේවා ඔයාලට තනියම කරන්න කිව්වේ තනියම කරලා මේ බලන එක ලේසි වාට වර්ධින තැන් ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරි. 16 වෙනි ප්‍රශ්නේ තියෙනවා ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ වඩාත් හොඳින් විස්තර කරන්න. ගිණුම් කරන්නේ අරමුණ මොකද්ද?
ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම. හරි. ඇල්මැති පාර්ශ්වයන් උත්තරයන්ට 5 විදිහට ගන්න. මේ A level විභාගයට එන ප්‍රශ්න මේවා A level විභාගයට එන ප්‍රශ්න වරද්දන්න එපා ලේසි. හරි. ඒ 5 විදිහට ගන්න පුළුවන් ප්‍රශ්න අංක 16. 17 වෙනි ප්‍රශ්නේ ගිණුම් කරන ක්‍රියාවලිය මේකට දාලා බලමු අපි ගනුදෙනු හා සිද්ධි සිදුවීම බලන්න ගනුදෙනු හා සිද්ධි සිදුවීම කියන එකක් නැහැ. ඊට පස්සේ මූලාශ්‍රලේඛන පිළිවෙල කිරීම. මූලාශ්‍රලේඛන පිළිවෙල කිරීම B අකුර තියෙනවා. B. ඊට පස්සේ මූලික සටහන් පොත්වල සටහන් කිරීම. මූලික සටහන් පොත්වල සටහන් කිරීම C අකුර තියෙනවා. C අකුර තියෙනවා. මූලික සටහන් පොත්වල සටහන් කිරීම. ලෙජරේ වර්ග කිරීම. ලෙජරේ වර්ග කිරීම. ජර්නල් සටහන් ලෙජරේ පිටපත් කිරීම E අකුර තියෙනවා. E අකුර. ඊට පස්සේ ලෙජර් ගිණුම් තුලනය කිරීම. ලෙජර් ගිණුම් තුලනය කිරීම. ලෙජර් ගිණුම් තුලනය කිරීම A අක්ෂරය තියෙනවා. ඊට පස්සේ තුලනය කරපුවාම අවසානයේදී ශේෂ පිරික්සීම සැකසීම D අකුර තියෙනවා. D. අපිට උත්තරේ ගන්න පුළුවන් B C E A D. B C E A D උත්තරයක් 4 විදිහට ගන්න පුළුවන් ඉතාලම ලේසියෙන්. B C E A D. මේ ක්‍රියාවලිය මේ ඔයාලට තේරෙයි ඉස්සරහට හොඳට දැනට මේක පාඩම් කරන්න අවබෝධයක් නැත්නම් මේ පිළිබඳව. හරි. 18 වෙනි ප්‍රශ්නේ කළමනාකරණ ගිණුම් කරන්නේ කාර්යභාරය සම්බන්ධයෙන් සත්‍ය අසත්‍ය බව අහන අපේ කළමනාකරණ ගිණුම් කරන්නේ සම්බන්ධ. කළමනාකරණ ගිණුම් කරන්නේ සම්බන්ධයෙන් අහන්නේ. පළවෙනි එක. කළමනාකරුවන්ගේ භාවිතය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි. කළමනාකරුවන්ගේ භාවිතයට පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන නෙවෙයි විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන තමයි පිළියෙල කරන්නේ. ඒ නිසා ඒක වැරදි කියලා දාන්න පුළුවන්. ඒ නිසා අපි ඒකට F අකුර දාමු. E එක F එකේ දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. F අකුර දැම්මේ false. ගිණුම් කරන ප්‍රමිතිය අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි. නෑ. ගිණුම් කරන ප්‍රමිතිය අදාළ කරගන්නේ නැහැ කළමනාකරණ ගිණුම් කරන්නේ. F අකුර. ව්‍යාපාරික අතීත මෙන්ම අනාගත තොරතුරු සපයයි. අන්න අතීතය අනාගතය තොරතුරුයි පුරෝගතන තොරතුරුයි භාවිත කරනවා. ඒ නිසා ඒක නිවැරදි. T අකුර එන්න ඕන. true. 17 BCE AD. ඔව් BCE AD. උත්තරයක දෙක 14 දෙක උත්තරේ. 14 දෙක. ඒ කියන්නේ මේ පිළිවෙල තියෙන්නේ මේ දෙවෙනි උත්තරේ. ඒක නිවැරදි කරගන්න 4 නෙමෙයි දෙවෙනි උත්තරේ BCE AD. මේ පිළිවෙලට එන්නේ. හරි. අවසානයේ තියෙනවා ව්‍යාපාරික කළමනාකරුවන්ගේ ඉල්ලීම මත තොරතුරු ජනනය කරයි. ඔව් කළමනාකරුවන්ගේ ඉල්ලීම කළමනාකරුවන්ගේ අවශ්‍යතාවයක් තමයි භාවිත කරන්නේ කළමනාකරණ ගිණුම් කරන වාර්තාව. මේ දෙක නිවැරදි. මුල පළවෙනි දෙක වැරදි. F අකුරෙන් නෝන. හරි. අවසාන ප්‍රශ්න 4 ඉන්න තව පොඩ්ඩයි තියෙන්නේ. ආයතනයක මූල්‍ය ගිණුම් කරන්නේ මූලික අරමුණ. සාමාන්‍ය ලේසි ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම. ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීම උත්තරය අංක 4 විදිහට ගන්න පුළුවන් ප්‍රශ්න අංක 19. මේ ප්‍රශ්න ටික ආයෙත් කරන්න ඔයාලට වැදගත් වේවි. වර්ධින තැනුත් තියෙනවා. 20 වෙනි ප්‍රශ්නේ ආයතන විසින් පිළියෙල කරන පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් සත්‍ය අසත්‍ය බව සඳහන් කරනවා. පළවෙනි එක මෙම ප්‍රකාශන ගිණුම් කරන ප්‍රමිති අනුව පිළියෙල කරයි. අනිවාර්යයෙන්ම පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන ගිණුම් කරන ප්‍රමිති නීති රීති සම්ප්‍රදායන් භාවිත කරනවා. කළමනාකරණ ගිණුම් කරන වාර්තාවලදී අපි ඒවා දාලා කරගන්නේ නැහැ. දෙවෙනි එක මෙම ප්‍රකාශන මූලික වශයෙන් ව්‍යාපාරයට සම්පත් සපයන පාර්ශ්වයන්ගේ භාවිතයට පිළියෙල කරන ළමයි. ඔව් මෙතෙන්දී ව්‍යාපාර සම්පත් සපයන පාර්ශ්වයන් කියලා අදහස් වෙන්නේ අර ඇල්මක් දක්වන පාර්ශ්වයන් කියන එක තමයි අදහස් වෙන්නේ. ඇල්මක් දක්වන පාර්ශ්වයන් තමයි අදහස් වෙන්නේ. ඒ නිසා ඒක සත්‍ය කියලා අපිට ගන්න පුළුවන් සම්පත් සපයන පාර්ශ්වය. කියන්නේ ඇල්මක් දක්වන පාර්ශ්වයන් කියන එක තමයි අදහස් වෙන්නේ උතන. සත්‍යයි. සත්‍යයි. ඊළඟට තියෙනවා මෙම ප්‍රකාශන ව්‍යාපාරයක අතීත කාලච්ඡේදයට අදාළ තොරතුරු සපයන. අනිවාර්යයෙන්ම අතීතයට අදාළ තොරතුරු සපයන්නේ. ඒ නිසා ඒකත් නිවැරදි වෙයි. අවසාන එක තියෙනවා මෙම ප්‍රකාශන ඓතිහාසික පිරිවැය මත පමණක් මිනුම් කරන ලද තොරතුරු සපයන. අතීත තොරතුරු භාවිත කරන එක ඇත්ත. නමුත් ඓතිහාසික පිරිවැය මත නෙවෙයි
මතම නෙවෙයි අපි අගය කරන්නේ. ඔක අපි ඉගෙන ගන්නවා ඉදිරියේදී මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව කියලා ඉදිරියේදී තියෙනවා. ඓතිහාසික පිරිවැය මත නෙවෙයි අපි අගය කරන්නේ. අගය කරන්න පුළුවන් ආකාර හතරක් ප්‍රධාන වශයෙන් කියනවා. මම නිකමට ලියන්න බෝඩ් එකේ. මම මේ පැත්තට ලියන්න. ඓතිහාසික පිරිවැය දෙවෙනි එක ප්‍රවර්තන පිරිවැය ඒ වගේම උපලබ්ධි අගේ ඒ වගේම වර්තමාන වටිනාකම මේක මත තියාගන්න. ඒ කියන්නේ ඓතිහාසික පිරිවැය දැන් අර මෙතන අදහස් වෙන්නේ අතීත තොරතුරු භාවිතා කරනවා කියන එක නෙමෙයි මෙතන අදහස් වෙන්නේ. ඓතිහාසික පිරිවැය මත පදනම පමණක් මිනුම් කරන ලද තොරතුරු භාවිතා කරනවා. නෑනේ ඓතිහාසික පිරිවැය මත නෙමෙයි. ප්‍රත්‍යාග නැවත ආගණනය කිරීමක් කළොත් වත්කම් අපි ඔකට කියනවා ප්‍රත්‍යාගණනය කියලා. ඒකෝට අපි පිරිවැයට නෙමෙයි පොත්වල පවත්වාගෙන යන්නේ. අලුතින් ආගණනය කරපුවා වගේ. ප්‍රත්‍යාගණනගේ. ඒ නිසා ඓතිහාසික පිරිවැය මතම නෙවෙයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා ඔක අසත්‍යයි කියලා ගන්න පුළුවන්. ඔක වරද්ද ගන්න එපා. ඔතනින් අදහස් වෙන්නේ අතීත තොරතුරු භාවිතා කරනවා කියලා නෙවෙයි. ඓතිහාසික පිරිවැය මත පදනම්ම පමණක් ගිණුම් ගත කරන එක වැරදි. ප්‍රවර්තන පිරිවැය උපලබ්ධියගේ ඔය කියන දේවල් අපිට මනුව මිනුම් කරන්න පුළුවන්. ඒ නිසා ඒක වැරදිට තේරුම් ගන්න එපා. ඒක අසත්‍යයි. වත්මන් රජයේ මගේ 21 වෙනි ප්‍රශ්නේ වැඩබදු අනුපාතිකයේ ඉහළ දැමීම. රජයේ තීරණ සම්බන්ධයෙන් අදාළ වෙන්නේ ආර්ථික හා දේශපාලන පරිසරය. උත්තරයක් දෙක ගන්න පුළුවන් ප්‍රශ්න අංක 21ට. පටල ගන්න එපා. නෛතික පරිසරය ඇවිල්ලා නීති රීති. නීති රීති කියන්නේ ඔය මේ රටේ පවතින නීති රීති නෙමෙයි. ගිණුම් කරන්නට අදාළ නීති රීති. ඒ කියන්නේ මොනවද? පනත් ටික මතක තියාගන්නකො. ඔන්න ඔය ටික තමයි එන්නේ. ඒ නිසා මේක ආර්ථික හා දේශපාලන. සමාජ හා සංස්කෘතික පරිසරය විශාලයි. සිතුම් පැතුම් ආකල්ප හැසිරීම රටා ජනසංඛ්‍යාව ස්ත්‍රී පුරුෂ භාවය ඔය ආදී සියලු දෙයක්ම සමාජ හා සංස්කෘතික පරිසරයේ විචාරය. අපි උත්තරේ ගන්න පුළුවන් මෙතන පළවෙනි එකේ විනිමය අනුපාත තියෙනවා. ඒක ඇවිල්ලා ආර්ථික හා දේශපාලන පරිසරයේ අදාළ වෙන එකක්. දෙවෙනි එකේ තියෙනවා විනිමය අනුපාත, ගිණුම් කරන ප්‍රතිපත්ති ඒවා අදාළ වෙන්නේ නැහැ සමාජ හා සංස්කෘතික පරිසරයේ. ඊට පස්සේ තුන්වෙනි එකේ තියෙනවා පොලි අනුපාතිකය. පොලි අනුපාතිකය අදාළ වෙන්නේ ආර්ථික හා දේශපාලන පරිසරය. ඊට පස්සේ තියෙනවා රාජ්‍ය ප්‍රතිපත්ති. රාජ්‍ය ප්‍රතිපත්ති තියෙන මේ පරිසරය තමයි. පස්වෙනි උත්තරය ගන්න පුළුවන් පුද්ගල ජීවන ජනසංඛ්‍යාව ආකල්ප ජන සංක්‍රමණ. 22 වෙනි ප්‍රශ්නට උත්තරය අංක 5 විදිහට ගන්න පුළුවන්. ඉතාම ලේසියෙන්. 20 වෙනි ප්‍රශ්නේ අන්තිම එක වැරදි. හේතුව තමයි ඓතිහාසික පිරිවැය මත පදනම්ම විතරක් නෙමෙයි අපි මිනුම්කරණය කරන්නේ. මොකද ඕක ප්‍රත්‍යාගණනය කරොත් අපි වත්කම් ප්‍රත්‍යාගණනය ඉදිරියට ඉගෙන ගන්නවා. නැවත ආගණනය කිරීමක් කරනවා. එතකොට අපි පවත්වාගෙන යන්නේ අතීතයේදී තිබිච්ච වටිනාකමට නෙවෙයි. වර්තමානයේ වටිනාකමට තමයි පවත්වාගෙන යන්නේ. එතකොට අපි පවත්වාගෙන යන්නේ ඓතිහාසික පිරිවැය මත පදනම්ම නෙවෙයි. මත පදනම්ම පමණක් නෙවෙයි මිනුම්කරණය කරන්නේ. මූලික මිනුම්කරණයේදී අර ප්‍රවර්තන වර්තමාන වටිනාකම ඒවා ගන්න පුළුවන්. නෝට් එක නෑනේ. නෝට් එක මේ කියන්නේ මේ ටියුට් එකද? ටියුට් එක නැත්තම් මට අනිවාර්යෙන් කතාව ටියුට් එක ඉල්ල ගන්න. දැන් මේකේ මේ ඔයා දැන් අහපු එක අන්තිමකට ඔව් මගේ ඉල්ල ගන්න ටියුට් එක අරක අසත්‍යයි හරි. අසත්‍යයි. ටියුට් එක ඉල්ල ගන්න මගේ. හරි. අනිවාර්යයෙන්ම දැන් පළවෙනි පාඩම ගිණුම් කරන විෂය වල අධ්‍යයනය කරන්න තියෙන පළවෙනි පාඩම සම්බන්ධයෙන් අපි දැන් MCQ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරා. පාඩම සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ දේවල් හතර විතරයි. හැඳින්වීම, ඇල්මැති පාර්ශ්ව හා ඇල්මැද්ද. මේ හැඳින්වීම පාර්ට් එකේදී වදින ගත්තා. ගිණුම්කරණය කියන්නේ මොකක්ද සහ ගිණුම්කරණයේ අරමුණ මොකක්ද? මෙතෙන්දී ඇල්මැති පාර්ශ්ව හා ඇල්මැද්ද දැකීමට හේතු ඉගෙන ගත්තා. ගිණුම්කරණයේ ප්‍රභේද. මෙතනදී ඉගෙන ගත්තා ගිණුම්කරණයේ ප්‍රභේද දෙකක් තියෙනවා සහ ක්‍රියාවලි දෙකක් තියෙනවා සහ ඒ දෙක ගැන ඉගෙන ගත්තා මේ ගිණුම්කරණයේ ප්‍රභේදයක්. අවසානයේදී අද කතා කරා ගිණුම්කරණ පරිසරය. මෙතෙන්දී ඉගෙන ගත්තා ගිණුම්කරණ පරිසර සාධක පහක් තියෙනවා.
ඒවට අය විචල්යන් තියෙනවා. ඒ විචල්යන් වෙනස් වීම ගිණුම් කරන්නට කොහොමද බලපාන්නේ කියලා මෙතෙන්දී කරගත්තා. පළවෙනි පාඩමේ ගිණුම් කරන විෂයදී ඔයාලා අධ්‍යයනය කරන්න තියෙන පළවෙනි පාඩමේදී මෙන්න මේ දේවල් ටික විතරයි දැනගන්න ඕනේ. MCQ ප්‍රශ්න ටිකක් අපි ඔක්කොම කළා. ටියුට් එක සම්පූර්ණයෙන්ම ඉවරයි. අවසානයේදී සමාලෝචන ප්‍රශ්න කියලා ටිකක් දීලා තියෙනවා. ඒ ප්‍රශ්න ටික දීලා තියෙනවාට ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරන්න ඒ ටික තනියම කරන්න. ටියුට් එක ආයෙත් බලලා ඉවරලා ඒ ප්‍රශ්න ටික ආයෙත් කරන්න. MCQ ප්‍රශ්න ටික ආයෙත් කරන්න. ලබන සතියේ ක්ලාස් එකදී වෙන්නේදී පළවෙනි පාඩම ආයෙත් බලන්නවත් අවශ්‍ය වෙන්නේ නැති වෙන්න වැඩ කරන්න. මේක ඉවර කරන්න. අද හෙටම ඉවර කරන්න. පිළිවෙලට වැඩ කරන්න. ගිණුම් කරන විෂයට වඩා ලේසියෙන් මේ සාමාර්ථයක් ගන්න පුළුවන්. මෙන්න මේකෙන් ගිණුම් කරන ක්‍රියාවලිය ගැන අවබෝධයක් නැත්නම් දැනට පාඩම් කරලා තියාගන්න. ඉදිරි පාඩම් වලට යද්දී මේව ගැන අවබෝධයක් ලැබෙයි. මොකද දෙවෙනි පාඩමේ අපි ඉගෙන ගන්නවා ගනුදෙනු හා සිද්ධීන් ගිණුම් කරන සමීකරණ කොහොමද දාන්නේ කියලා බේසික් ලෙවල් එකේ ඉඳන් අර අමාරුම ලෙවල් එකට යනකල් අපි ගණන් සාකච්ඡා කරනවා. හරි ළමයි එහෙනම් අපි ඊළඟ සතිය හම්බෙමු 6ට 6 මාට ක්ලාස් එක පටන් ගන්නවා. මම මැසේජ් එකක් දානවා ගෲප් එකේ. ටියුට් හම්බුනේ තේ ඉල්ල ගන්න අනිවාර්යයෙන්ම පිළිවෙලට වැඩ කරන්න ප්‍රශ්න තියෙනවා නම් මට ඔය වෙලාවක කියන්න. හරි එහෙනම් සිද්ධාර්ථ අයබෝවන්